හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සද්ධා බුද්ධ සම්පන්න සදහවත් කාරුණික පින්නතුනි, අද ලෝකයක් මේ කොරෝනාව සංගතයෙන් අසරණ වෙලා දිනකට දවසකට මනුෂ්‍යයන් දසදහස් ගණන් මරණය කරා බිලි වෙන අවස්ථාවක ලැබූ උතුම් පොහොය දිනයක ධර්ම ශ්‍රවණය කරන්නට යෙදෙන මොහොතක්. ඉතින් ඒ නිසා මේ ජීවිතයේ අනියත බව ප්‍රායෝගිකව අත්විඳින්න ලැබිලා තියෙන අවස්ථාවක මේ කාරණා සිහියේ දරාගෙන මේ ධහමට අනුගත වෙලා තව තවත් ධර්ම මාර්ගයේ යන්න අද දින මේ ධර්ම ශ්‍රවණයත් මේ පින්නතුන් සියලු දෙනාට හේතු උපකාරයක්ම වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්නතුනි, බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා පෙන්වන ධර්මයක් අහන්නට යෙදෙන අවස්ථාවක අපි හැමදාම මතක් කරන කාරණාවක් තමයි ඒ ඇහෙන ධර්මය මනස සතිමත් බවකින් විතක්ෂණශීලීව අහන්නට යොමු වෙන්න කියන කාරණාව. පින්නතුනි, බුදු කෙනෙක් පෙන්වන්නේ ධර්මයේ බුදු කෙනෙක් බලාපොරොත්තු වෙන කෘත්‍ය වෙන්න නම් මුලින්ම සිත මෘදු කර්මඤ්ඤ වීම, සිත විනීවරණ වීම, මේ කාරණා નિરાයාසයෙන් සිද්ධ වෙන්න නම් තමන්ගේ ඇහෙන ධර්මය අත්තං උපපරික්කති පටිපුච්ඡා විනීතා විතක්ෂණය යෝනිසෝ මනසිකාරය කියන මේ කාරණා එක ධර්මයේ ශ්‍රවණය කරන්නට යෙදෙන්න කියන කාරණාව අපි හැමදාම මතක් කරනවා. එහෙම නැතුව පින්නතුනි, විතක්ෂණශීලී බවක් නැතුව, අත්තං උපපරික්කති කෘත්‍ය නැතුව, පටිපුච්ඡා විනීතාවක් නැතුව අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට යෙදෙනවා කියන්නේ පින්නතුනි බලන්න, අද මේ විග්‍රහ කරන්න යන ධම්පරියාය විග්‍රහ වුණාම ඇත්තටම අපි ධර්මයේ තුල කොයි වගේ තැනකද ඉන්නේ කියන කාරණා ඔබටම වටහා ගන්න පුළුවන්. මේ කාරණා කියන්නේ හේතුව පටිපුච්ඡා විනීත අත්තං උපපරික්කති විමර්ශනේ කියන මේ කාරණා අතම හැරලා වෙනත් ආකාරයකට මනෝ සංකල්පයක මේ ධර්මයේ දකින්න යන කෙනෙකුට පින්නුදුනි, බුදු කෙනෙක් පෙන්වන ධර්මයේ කෘත්‍ය වෙන්නේ නැහැ. මොකද අනිත් කෙනාට නම් යෝනිසෝ මනසිකාර උත්පාදනය නොවුනත් යම් කෙනෙක්ගේ අත්තං උපපරික්කති කියන කෘත්‍යයේ යෙදෙන්න දරන උත්සාහයම තමයි අද හෝ හෙට හෝ ඒ ධර්මයේ කෘත්‍ය වෙනවා කියන කාරණාව සිද්ධ වෙන්න කවදා හෝ දිනක ඒ කෙනාට උපකාරී වෙන්නේ ඒ දරන උත්සාහයම තමයි. එහෙම නැතුව Tamanගේ කෝණයට තෝරගෙන, ගලපගෙන, වටහාගෙන, निराවුල් කරගෙන නම් ධර්මයේ කෘත්‍ය බලාපොරොත්තු වෙන්නේ පින්නතුණී කෙනාට සද්ධානුසාරීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මිතක්ෂණය, පටිපුච්ඡා විනීතා මේ කාරණා පින්නතුණී මේ ධර්ම ශ්‍රවණේ ධර්මයේ කෘත්‍ය සිද්ධ වෙන්න කෙනෙක් තුළ මූලිකව තිබිය යුතු ගුණාංග. ඒ මොනොත් විතරයි පින්නතුණී යෝනිසෝ මනසිකාරය කියන කාරණා උත්පාදනය වෙන්නේ. අන්න එතනදී බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ
මහණෙනි ඒ කෙනාට අරුණ උදා වුණා වගේ කියනවා. සම්මා දිට්ඨියට පූර්වාංගමය අරුණ උදා වීම. මොකද්ද? කෙනෙකුට යෝනිසෝ මනසිකාරය උත්පාදනය වුණා නම් මහණෙනි සූර්යා උදා වීමට මත්තෙන් අරුණ උදා වුණා වගේ කියනවා. එයා සද්ධානුසාරී වෙනවා. සද්ධානුසාරී ධම්මානුසාරී කෙනා කලුරිය කරන්න මොහොතක් තියලා හරි සෝතාපන්න වෙලයි කලුරිය කරන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. කවුද පින්නතුණියේ යෝනිසෝ මනසිකාරය උත්පාදින වුණ කෙනා? ඔන්න සම්මා දිට්ඨියට අරුණ උදා වීම. පින්නතුණි අරුණ උදා වෙන්නේ මොනවා හරි යම් කාරණා ටිකක් අහලා ඒ කාරණා Tamanට නිවැරදි කරගෙන, निराවුල් කරගෙන ඒකේ läගගෙන කල්පනා කර කර අයියෝ අහෝ ඇත්ත තමා මේ කියන කාරණාව කියලා ලෝකයේ තුල යම් කලකිරීමකින් නම් නෙවෙයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන යෝනිසෝ මනසිකාරය උත්පාදනය. ලෝකයේ තුල බොරුව තුල කලකිරීමට කාරණා දැනගත්තේ ඔබම හිතලා බලන්න පින්නතුනි. අදද අපි දැන් ටික කාලයකට උඩද බඩමුට්ටු කැඩෙනවා, මේ කය වයසට යනවා, ජරා වෙනවා, මැරෙනවා, මේවා දාලා යන්න වෙනවා, දරුවෝ දාලා යන්න වෙනවා. මේ ඕවා දන්නේ අදද පින්නතුනි අපි. හිතලා බලන්න මේ කාරණා. එදා ඉඳන්ම අද වෙනකල් ඒ වුණාට ඔය විග්‍රහයම නම් පෙරලා ඇහුවේ මානසිකාර කරේ ලෝකයේ තුල ලෝකයේ දකින හිස් පුරුෂයෙක් බවට පත්වීමක් විතරයි පින්නතුනි. ධර්මීය උණුහුමවත් හම්බ වෙන්නේ නැහැ. පින්නතුනි අපි ඔය දන්න ඔය කාරණාව අපිම විතරක් නෙවෙයි අන්‍යාගම් වූ මුස්ලිම් ක්‍රිස්තියානි මේ සියලු ආගම් වල සියලු මිනිස්සෙක්ම දන්න කාරණාව. අපි අද බුදුබණ අහලත් සකං සංනිතං සුඛී රාමෝකට කොටු වෙලා නම් යදා සකේසු ධම්මේසු ධර්මයේ තුලම සුඛී රාමෝකට කොටු වෙලා නම් පින්නතුනි ඒ බුදු කෙනෙක් පෙන්වන ධර්මී කෘත්‍ය වෙන්නේ නැහැ. අරුණ උදා වුණා කියනකොට පින්නතුනි සූර්යා උදා වෙන්න මත්තෙන් අරුණ උදා වීමේ කාන්තයෙන් සිද්ධ වෙනවා. අරුණ උදා නොවි සූර්යා පායන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයක් නැති සම්මාදිට්ඨියක් මඟ වැඩිවීමක් නැහැ පින්නතුනි තථාගත ධර්මයේ. ඔබ සීල සූත්‍රය හොවනම් බලන්න අපි ඒ කාරණා දේශනා කරා. යෝනිසෝ මනසිකාරයක් නැතුව තථාගත ප්‍රතිපදාවක් නැහැ. ඒකයි බුදු පියාණන් යෝනිසෝ මනසිකාරයට අරුණ උදා වුණා වගේ මහණෙනි කියලා කියන්නේ. පින්නතුනි අරුණ උදා වෙනවා කියන්නේ ලෝකයේ තුල කලකිරීමට මොකක් හරි ඇත්තක් අහලා ඒ ඇත්ත මනෝ ලෝකවල කල්පනා කරන එකවත් විශයක් හැටියට ධර්මයේ දැනගෙන මන් දන්නවා ඔක්කොම කියලා අවිද්‍යාව පත්‍ය සංකාර දැනුමවත් නොවේ. අරුණ උදා වුණා කියන්නේ අත්තං උපපරික්කති නිර්වචනයේ කෘත්‍ය වෙන යෝනිසෝ ප්‍රත්‍ය වුණ යෝනිසෝ මනසිකාර උත්පාදනයේයි අරුණ උදා වුණා කියන්නේ. අන්න ඒ තුල මඟ වැඩිම එක්ක නුවණ ඉස්මතුන තනයි පින්නතුනි ධර්මයේ හම්බ වෙන්නේ. අද යෝනිසෝ මනසිකාරය අත්තං උපපරික්කති පටිපුච්චා විනීතා විතක්ෂණේ විමර්ශනේ කෘත්‍ය මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. හැබැයි ධර්මයේ හම්බ වෙලා. මොකද්ද හම්බ වෙලා තියෙන්නේ? ධර්මයේ කියලා මොකද්ද හම්බුනේ? මාගදී භාෂාව ව්‍යවහාරේ වචනවල සිංහල අර්ථය. ධර්මයේ හම්බුණා කියලා. එහෙම එකක් අපිට හම්බෙලා. පින්නතුන් බුදු පියාණන්සේ ධර්මයේ කෘත්‍ය කියන්නේ පටන් ගන්න තැන ඉඳලම ප්‍රායෝගික ආධ්‍යාත්මයේ අත්විඳීමක්. වචන හරඹයක් නෙමෙයි. ලෝකයේ තුල කලකිරෙන රස කතා ශෛලියක් නෙවෙයි. ආධ්‍යාත්මයේ සංසිඳීමක්. ඒක පින්නතුනි Tamanට අගෝචර අත්තං උපපරික්කති ඒක යෝනිසෝ මනසිකාරයට ඒ කාරණාව. අන්න එතනදි මඟ වැඩිම එක නුවණ ඉස්මතුන තනයි ධර්මයේ හම්බ වෙන්නේ. මොනවද පින්නතුනි ධර්මයේ කියලා හම්බ වෙන්නේ? ස්වක්කාත සම්දිට්ඨික අකාලික ඒහිපස්සික ඕපනයික පච්චත්තම් වේදිතබ්බ සාන්තයි ප්‍රණීතයි. ඔච්චරයි. මේ ටිකයි ධර්මයේ හම්බ වෙන තැන හම්බ වෙන්නේ. එතන ඒ කෙනාගේ මුළු ජීවිතේම ධර්මයේ. මුළු මහ ජීවිතේම ධර්මයේ. තමාට තමා වැදගත් නැති නුවණක්, තමා රැක ගැනීමක් නැති නුවණක්, තමාව ලෝකේ තහවුරු කර ගැනීමක් නැති නුවණක්. මේ පින්නතුනි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කෘත්‍ය හම්බ වෙන තැන, ඒ තථාගත ධර්මයේ හම්බ වුණ තැන ඒ කෙනාගේ කෝණය.
අද ධර්මයේ හම්බෙලා කියලා මොනවද හම්බෙලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධේ පටිච්චසමුප්පාද ආයතන ධාතු නාම රූප චිත්ත වීති සිත් පරම්පරා හට ගන්නව නැති වෙනව ඇති වෙනව නැති වෙනව බිඳි බිඳි යනවා මේ මොහොතේ ඇති වෙනවා ඊළඟ මොහොතේ නැති වෙනවා උදේවැය සතර සතිපට්ඨානේ සමාධි ධානය බොජ්ජංග කියලා මගදී භාෂාවේ ව්‍යවහාරික පාලි වචන ඒ දැනුම් සම්භාරය ලැබුණාම හිතනවා ඒක තමයි සම්මා දිට්ඨියට පූර්වාංගමය අරුණ උදා වීම කියලා එයයි අරුණ උදා වීම කියලා අවිද්‍යාව පත්‍ය සංඛාර දැනුම තුල එක තැනක හිර වෙලා අරුණ උදා වීම කෘත්‍ය කියන්නේ පින්නතුන අයෝනිසෝ ප්‍රහාණ යෝනිසෝ මනසිකාරේ උපපරික්කති එක අත්තං උපපරික්කති බුදු පියාණන්සේ කියන අයෝනිසෝ යෝනිසෝ නොදැන ආශ්‍රව දුරු කරන ප්‍රතිපදාව මං කියන්නේ නෑ මහණෙනි කියනවා එනකොට අපි කියනවද නැද්ද එහෙම කතා කරන්නේ නැද්ද අයෝනිසෝ මනසිකාරයක් යෝනිසෝ මනසිකාරයක් අත්තං උපපටික්ක මේ කාරණා කතා නොකර ආශ්‍රව දුරු කරන වැඩපිළිවෙලක අනුගත වෙනවද නැද්ද ඇති වෙනව නැති වෙනව ඔන්න ඔහොම දකින්න හට ගන්නව නැති වෙනව මේ මොහොතේ දකින්න ඔය සංකාර බිඳි බිඳි යනවා මේ මොහොතේ දකින්න දැන් ප්‍රතිපදාවකට මොහොතකුත් තියෙනවා අකාලික ධර්මයේ කාලික වෙලා එහෙම දකින්නකොට දැන් ඒක අනිත්‍ය වුණා දකින්න ඊළඟ මොහොතේ හට ගන්නවා ඒකත් අනිත්‍යයි කියලා දකින්න දැන් හටගත්තා ඒක නැති වුණා ඕක තමයි උදේවේ ඊළඟට සංකාර බිඳි බිඳි යනවා ඒක දකින්නකොට බිය ඇති වෙනවා ඒ බිය දකින්නකොට ඒක බයතුපට්ඨාන ඥානෙ හරි පුදුමයිනි පුදුම නැද්ද හැබැයි ඉතින් පුදුම වෙන්න දෙයක්වත් නැහැ බුදු පියාණන් වහන්සේ එදා මොක කිව්වනේ නේද එදාම ඔය කාරණාව කිව්වා බුදු පියාණන් වහන්සේ කියන්නේ අර සද්ධම්ම සම්මෝත සූත්‍රයේ එයා අවබෝධ කරන්නේ නැහැ විතරක් නෙවෙයි සද්ධර්මයත් විනාශ කරන කෙනෙක් කියන බලන්නේකේ භයානකම තමන් අවබෝධ කරන්නේ නැහැ කියන එක කාරණා ශාසනයත් විනාශ කරන තව අයට කියන ශාසනය විනාශ කරන්න පින්නතුන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බුදු පියාණන් වහන්සේ දාම මේ කාරණාව කිව්වා. සක්කාය නිරෝධ ධර්මයේ අහලා නැති, අහන්න නැති, සක්කාය නිරෝධ ප්‍රතිපදාව හොයන්නේ නැති, කල්යාණ මිත්‍ර ඇසුර නැති, සරණ ධර්ම අරණ ධර්ම නොදන්න කෙනා ශාසනයේ හිස් කෙනෙක් වෙනවා පින්නතුනි. ශාසනයේ කෙනෙක් වෙන සක්කාය නිරෝධ ප්‍රතිපදාවේ ප්‍රායෝගික කෘත්‍ය එක්කනේ. එහෙම නැතුව තමන් පංච උපාදානස්කන්ධය දැකීමක් එක්ක තමන් සතර සතිපට්ඨානිය වැඩිවීමක් එක්ක තමා වූ ලෝකයේ තුල යමක් දැකලා තමන් කලකිරීමක් ඇති කරගන්න තමන් සමාධියක් වැඩිවීමකින් මෙහෙම එකක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ ධර්මයේ කෘත්‍ය කියන්නේ. එහෙම හිතිල්ලක් මනෝ සංකල්පයක් නෙවෙයි ආධ්‍යාත්මයේ යෝනිසෝ ප්‍රතිපදාවේ යෙදීමක්. ඒ කෘත්‍ය නැතුව අපිට මොනවා හරි කවුරු හරි කියපු දෙයක් හරි කියලා හරි කියලා ලැබෙනවනම් හරි මෙයයි කියලා ලැබෙනවනම් ආයි පින්නතුනි බුදුරුන්ගේ ධර්මයක් ඕනේ නැහැ. ඇයි ඉතින් හරි දේ ලැබිලානේ. ආයි විතක්ෂණය කරන්න, විමසන්න, හොයන්න. ඒ මොකුත් නැහැ. ඒ ඉන්න චින්තනයේටම හරි වෙලා. දැන් මේ ලැබුණදී තලුමර මර මනෝ සංකල්ප කල්පනාවකින් මානසිකාර කර කර ඉන්න තියෙන්නේ. අපි හිතනවා එතකොට නිකම්ම පටිපුච්චා විනීතා වෙලා අත්තං උපපරික්කති වෙලා යෝනිසෝ මනසිකාරය වෙලා මඟ වැඩිලා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙයි කියලා. නෑ බුදු පියාණන් පෙන්වන ප්‍රතිපදාව පින්නතුනි එහෙම එකක් නෙවෙයි. සක්කාය දිට්ඨිය ප්‍රායෝගිකව හම්බ වෙන්න ඕනේ. අන්න එයයි සද්ධානුසාරී ධම්මානුසාරී වෙන්නේ. එහෙම නැතුව අපිට ඇහෙන ධර්මයක ඔහොම ඕක දකින්න, ඕක නිතර මානසිකාර කරන, ඔහොම හිතන්න, මෙහෙම දකින්න, මෙහෙම වඩන්න. දැන් මේ යමක් කියලා විග්‍රහයකින් ලැබිලා ලංවීමකින් බාර ගැනීමකට විග්‍රහයකින් ලැබිලා දැන් ඒක හරි දෙයක් ලැබිලා පටන් ගන්න තැනම ලැබීම මේකයි බලන්න තියෙන්නේ මෙහෙමනේ බලන්න තියෙන්නේ මොන ඕකනේ දකින්න තියෙන්නේ පටන් ගැනීමම නිත්‍ය සම්මර්ෂණයක්ද නැද්ද නේතන්තානං විජ්ජති බුදු පියාණන් කියන අවබෝධ කරන්නෙම නැහැ බුදු පියාණන් පෙන්වන්නේ පින්නතුනේ සක්කාය නිරෝධ ප්‍රතිපදාව පටන් ගන්න තැන ඉඳන්ම ලැබීමක් නැහැ විතක්ෂණය පටිපුච්චාවිනීතාව අත්තං උපපරික්කති කෘත්‍යයක් විතරයි හැබැයි ওই ටික කරන්න ওই කෘත්‍ය වෙන්න මොකක් හරි ලැබෙනවනම් පින්නතුනේ ඒ කාරණා සිද්ධ වෙන්නේ නැහැ එතකොට ඉතින් ඒ නිසා මේ කරුණු දරා ගන්න ඒ වගේම
අද පින්නතුනි විතක්ෂණයට අත්තං උප්පරික්කති වල යෝනිසෝ මනසිකාරයට විග්‍රහ කරපු පංච උපාදානස්කන්ධේ ධාතු ආයතන පටිච්චසමුප්පාද සංකතේ සතර සතිපට්ඨානේ මේවා උපකාර කරගෙන සක්කාය දිට්ඨිය තහවුරු කරගන්න වැඩපිළිවෙල. සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න වැඩපිළිවෙල. බුදු පියාණන් වහන්සේ එව්ව කිව්වේ සක්කාය දිට්ඨිය ප්‍රහාණ ප්‍රතිපදාවකට. අපි මේ පංච උපාදානස්කන්ධය ආයතන ධාතු පටිච්චසමුප්පාදයේ සතර සතිපට්ඨානේ අපි ඒ කාරණාව උපකාරී කරගෙන සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න වැඩපිළිවෙල. බුදු පියාණන් වහන්සේ එව්ව කියේ සක්කාය දිට්ඨිය ප්‍රහාණ ප්‍රතිපදාවකට. ඇයි අපිට පංච උපාදානස්කන්ධය කියනකොට අපිට එන්නේ පංච උපාදානස්කන්ධය කියලා එකක්. අපිට රූපණ විඳීම් දැනීම් හඳුනා ගැනීම සකස් වීම කියලා ඒ ප්‍රායෝගික විතක්ෂණේ ඉන්නේ නැහැ. සංකාර කියනකොට සංකාර කියලා එකක් ලැබිලා අපිට. සකස් වීම කියන එක ප්‍රායෝගික අවස්ථාවට යෙදෙන්නේ. විඥානය කියනකොට විඥානය කියලා එකක් ලැබිලා. දැන ගැනීම කියලා ප්‍රායෝගික අවස්ථාවට අත්තං උපපරික්කතිය දෙන්නේ. සතර මහා ධාතු කියනකොට ඉන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියලා ලේබල් එකකින් ලැබීමක්. රූපණේ ගතියයි පඨවි කියලා මේ ප්‍රායෝගික අවස්ථාව දකින්නේ දෙන්නේ වෙන මොකක් හරි සංකල්පයකින් විතර්ක කර ඊතර වෙන්න දඟලනවා දඟලිල්ලක්. ඒක පින්නතුනි දඟලිල්ලක්ම විතරයි. සුඛියත්තේ තවත් එරෙනවා. සුඛියත්තේ තවත් läග ගන්නවා. ඉතින් මේක නම් කෙනෙක් යන වැඩපිළිවෙල බුදු පියාණන් වහන්සේ පෙන්වන ධර්මයේ කෘත්‍ය තුළ සාසන ප්‍රතිපදාවේ දැන දැක දුරු කළ යුතු පළවෙනි සංයෝජනයේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලාවත් හම්බ වෙන්නේ නැහැ. ඒකට මම ඔබට පුංචි උපමාවක් කියන්නම්. පින්නතුනි ඔබ හිතන්න අපි ඉන්න තැන ඉඳන් මීටර් 100ක් පමණ දුරින් අපි යමකට ඊතලයකින් ඉලක්ක කරනවා. අපිට මේ ඊතලය යවන්න ඉස්සරලා ආරම්භන අවස්ථාවේදී අපිට අර අපි ඉලක්ක කරන තැන මේ ඊතලයේ මෙතන ඉඳන් පුංචි වෙනසක් වෙනවා. ඒ ඉලක්කයෙන් පුංචි වෙනසක් වෙනවා. පින්නතුනි මේ ඊතලයේ මෙතනින් පිට කරන් පස්සේ අර ඉලක්කයට යනකොට කොච්චර දුරක් ඉලක්කයෙන් වෙනස් වෙයිද? කොච්චරනම් දුරකින් ඉලක්කයට හාත්පසින්ම වෙනසකින් යයිද? බලාපොරොත්තු වෙන තැනට ඊතලෙ යොමු වෙන්නේ නැහැ. හැබැයි මෙතන වෙනස් වුනේ බොහොම සුළු ප්‍රමාණයක්. බොහොම සුළු ප්‍රමාණයක් වෙනස් වුනේ. හැබැයි එතනට යනකොට හාත්පසින් වෙනස් වෙනම පැත්තක ඊතලෙ වෙනම දිශාවක බලාපොරොත්තු වෙන වෙනම දිශාවක්. බලාපොරොත්තු වෙන තැනට යවුනේ නැහැ. පින්නතුනි මේක උපමාවක්. ඊතලයක් නම් නැවත හරි අරන් විඳින්න පුළුවන්. ඒත් ඔබ හිතන්න ඔබේ ජීවිතේ ගෙවුණු කාලය අය නැවත අරන් නැවත මාර්ගයකට යෙදෙන්න කාලයක් නෙවෙයි. පින්නතුනි බුදු පියාණන් වහන්සේ කියන්නේ මග්ගෝ මග්ගවිදු මග්ගකෝ විදු. බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මාර්ගයක්. ප්‍රඥා ගෝත්‍ර යෝනිසෝ මනසිකාර මාර්ගය. පින්නතුනි ප්‍රතිපදාවේ කෘත්‍යනොයි අපි පින්නතුනි කරන පිනත් ගෙවිලා ඉවර වෙනවා. ආඤ්ඤේයාවි සංකාර සමාධියත් කරන කල් විතරයි. හැබැයි මේ කාරණා නිරන්තරයෙන් කළ යුතුයි. නිවන් දකින්නතුරු මේ කාරණා කළ යුතුයි. නමුත් ප්‍රතිපදාවක් විමුක්තියක් නම් හොයන්නේ පින්නතුනි. දුක කෙලවර කරන සසර ගමන නිවා කරන යම් වැඩපිළිවෙලක් නම් ඔබ හොයන්නේ පින්නතුනි. කරන පිනත් ගෙවිලා ඉවර වෙනවා. ආඤ්ඤේයාවි සංකාර සමාධියත් කරන කල් විතරයි. හැබැයි යෝනිසෝ මනසිකාර ප්‍රඥා ප්‍රතිපදාව කරන කල් විතරකුත් නෙමෙයි ගෙවිලා ඉවර වෙන්නෙත් නැහැ. පින්නතුනි හොඳට මතක තියාගන්න. නිවනට උපකාරී වන කුසලයේ වැඩෙන්නේ ප්‍රතිපදාවට. මොකද්ද? නිවීම ඒකාන්ත කරන කුසලයේ වැඩෙන්නේ ප්‍රතිපදාවට. ඒ යෝනිසෝ මනසිකාරය තුල ප්‍රතිපදාව තුල කුසලයටයි නුවණට ඉඩ හැරෙන්නේ. වේදනා චේතනා පස්ස මනසිකාර කෘත්‍යයේ ප්‍රායෝගික ප්‍රත්‍යඋපන්න අවස්ථාව අත්තං උපපරික්කති එක දැන දැක යන වැඩපිළිවෙල.
ඉතින් ඒ නිසා මේ කාරණු දරා ගන්න. මේ ධර්මයේ දකින්න නම් මේ මඟක් වඩන්න නම් මූලික කාරණාව මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඉතින් ඕක අද අපිට අමතක වෙනවා. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කරද්දී බලන්න අපි යෙදෙන්නේ මේ කියන කාරණාව දෙයක් ලෙස නොගෙන යෝනිසෝ මනසිකාර ප්‍රත්‍ය උත්පාදනය වෙන විදිහට විතක්ෂණයක දෙය දෙන්නේ. නැත්නම් ඒ කරුණ නිරවුල් කරගන්න දෙන්නේ. මෙන්න මේ බව සතිමත් බවින් යුතුව ධර්ම ශ්‍රවණය කරන්න. ඉතින් අද අපි දේශනා කරන්නට කල්පනා කරේ අංගුත්තර නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ මජ්ජේ සූත්‍රය. ගැඹුරු සූත්‍රයක්, ලස්සන සූත්‍රයක්. එතකොට පින්නතුනි මේ දහම් පරියාය මුලින්ම කියන්න ඕනේ පින්නතුනි මේ පෙන්වන දහම් පරියාය බුදුවරුන්ටම පමණක් ආවේනික වූ දහම් පරියාය. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒවා මේ සුතං කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ කියපු එක ඒ විදිහටම කියනවා. ඒකන් සමයම් භගවා බාරාණසියෙන් සිපතන මිගදායේ එවකට බුදු පියාණන් සිසුපත්තන මිගදායේ වැඩ වාසය කරන කාලේ භික්ෂුන් වහන්සේලා ගොඩ දෙනෙක් පිණ්ඩපාතයේ ගිහින් ඉවර වෙලා හවස කාලේ මණ්ඩල මාලයේ මේ භික්ෂුන් වහන්සේලා මෙන්න මේ ගැන කතා බස් කරන්නට යෙදුණා. මොකද්ද? ඒක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු පාරායන වර්ගයේ මෙත්තේ පඤ්ඤ පිළිබඳව. එතකොට මේ කතා කරන්නේ මේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ කරන එකක් නෙමෙයි. බුදු පියාණන් වහන්සේ පෙර දේශනා කරපු කරුණක් ගැනයි මේ භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරන්නේ. මොකක්ද ඒ කාරණාව? යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා න ලිප්පති තම්බූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චගා. මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දේශනා කර මෙන්න මේ පරියාය ගැනයි භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරන්නේ. නවදානින් අහන්න. යෝ උබන්තේ විදිත්වාන. ඒ කියන්නේ මොකද්ද? උබන්තේ කියන්නේ පින්නතුනි අන්ත දෙක. යෝ උබන්තේ විදිත්වාන කියන්නේ අන්ත දෙක නුවණින් අවබෝධ කරගෙන මජ්ජේ මන්තාන ලිප්පති මැද තැවරෙන්නේ නෑ යා. මජ්ජේ මන්තාන ලිප්පති මැද තැවරෙන්නේ නෑ යා. කවුද? අන්ත දෙක නුවණින් දැක්ක කෙනා. තම් රූමි මහා පුරිසෝති. එයාට කියනවා මහා පුරුෂයා කියලා. සෝද සිබ්බනී මච්චගා. එයින්ම ඔහු සිබ්බතියෙක්ම වූ කෙනෙක්. මේකයි පින්නතුනි මේ බුදු පියාණන් වහන්සේ මූලිකව දේශනා කරන කාරණාවේ අර්ථය. එතකොට මේ සිබ්බතිය ඉක්ම වූ කෙනා ගැන අන්ත දෙක ගැන මැද නොතැවරීම ගැන සිබ්බතිය ඉක්මවීම ගැන මේ කරුණු තමා අපි කොහොමද මේ කාරණා නුවණින් දකින තැන වෙන්නේ කියන කාරණාවයි විග්‍රහ කරගන්න ඕනේ. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන යෝබන්තේ විදිත්වාන මජ්ජේමන්තාන් ලිප්පති තම්රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චගා කියන බුදු පියාණන් වහන්සේ මේ පෙන්වන විග්‍රහය කොහොමද වෙන්නේ කියන කාරණාවයි මේ භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරන්නේ. ඒ කාරණාවයි එතකොට අපි විග්‍රහ කරගන්න ඕනේ. කතමෝනකෝ ආවසෝ ඒකෝ අන්තෝ කතමෝ ဒ ුතියෝ අන්තෝ කිං මජ්ජේ කා සිබ්බති. දැන් උන්නේ එතකොට එතන භික්ෂුවක් කියනවා මොකද්ද? එකාන්තය කතමෝනකෝ අන්තෝ එකාන්තය ဒ ුතියෝ අන්තෝ දෙවැනි අන්තය කිං මජ්ජේ මොකද්ද මැද? කා සිබ්බනි සිබ්බනිය මොකද්ද? එතකොට එතන කාරණා හතරක්. ඒකෝන්තෝ ဒ ුතියන්තෝ කිං මජ්ජේ කා සිබ්බනි. එකාන්තය දෙවැනි අන්තය මැද මොකද්ද? සිබ්බතිය මොකද්ද? මේ කාරණා හතර.
එවං උත්තෝ අඤ්ඤතරෝ බික්ඛු තේර බික්ඛු වේතදෝච. පස්සෝකෝ ආවසෝ ඒකෝ අන්තෝ. නවදානින් අහන්න. පස්ස සමුදය ဒ ුතියෝ අන්තෝ. පස්ස නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බනි තණ්හාහිනං සිබ්බති තස්ස භවස්ස අබිනිබ්බන්තිය. එත්තාවතාකෝ ආවසෝ බික්ඛු අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අභිජානතෝ පරිඤ්ඤයං පරිජානතෝ දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති. ඔන්න එතකොට එක භික්ෂුවක් කියනවා ඒතදෝච මෙන්න මෙහෙම කියනවා. පස්සකෝ ආවසෝ ඒකෝ අන්තෝ. එවත්නි ඒකාන්තයක් පස්සය. පස්ස සමුදය ဒ ුතියෝ අන්තෝ. දෙවෙනි අන්තය පස්ස සමුදය. ඒ කියන්නේ ස්පර්ශය හට ගැනීම. පස්ස නිරෝධෝ මජ්ජේ. මැද තමා පස්ස නිරෝධය. තණ්හා සිබ්බති. තණ්හාව තමා මෙහුම්කාරිය. තණ්හායිනං සිබ්බති. මේ තණ්හාවෙන් සිබ්බතිය වෙන්නේ තස්ස භවස්ස අබිනිබ්බන්තිය. ඒ භව නම් වූ පැවැත්ම තමා මේ සිබ්බතිය වෙන්නේ. එත්තාවතාකෝ ආවසෝ බික්ඛු අභිඤ්ඤයං අභිජානාති. මෙතකින්ම භික්ෂුව අවබෝධ කළ යුත්ත අවබෝධ කරනවා. පරිඤ්ඤයං පරිජානාති. පිරිසිඳ දත යුත්ත පිරිසිඳ දකිනවා. ඊළඟට අභිඤ්ඤයං අභිජානතෝ. පරිඤ්ඤයං පරිජානතෝ. දැන් මෙතන කාරණා දෙකක්. පස්සයත් පස්ස සමුදයත් අන්ත බවත් පස්ස නිරෝධයේ මැද බවත් ඒ භව පැවැත්ම තුළ සිබ්බතිය මහුංකාරී වූ තණ්හාවෙන් වෙන බව ඒ සිබ්බතිය බව හම්බ වීමෙන්ම මෙතකින්ම අවබෝධ කළ යුත්ත අවබෝධ කරනවා. පිරිසින් දත යුත්ත පිරිසින්ද දකිනවා. ඊළඟට ඒ කරුණ අභිඤ්ඤයං අභිජානතු පරිඤ්ඤයං පරිජානතු අවබෝධ කළ යුත්ත අවබෝධ කරනකොට මෙහිම පිරිසින් දත යුත්ත පිරිසින් දකිනකොට මෙහිම අන්න ඊළඟට විග්‍රහ කරනවා. දිත්තේ ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති. දුක කෙලවර කරනවා. එතකොට මුලින්ම අවබෝධ කළ යුතු අවබෝධ කරා පිරිසින් දත යුතු පිරිසින් දැක්කා. මෙහෙම අවබෝධ කළ යුතු අවබෝධ කරනකොට පිරිසින් දත යුතු පිරිසින් දකිනකොට දිත්තේ ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති. දුක කෙලවර කරනවා. ඒ කියන්නේ රහත් වෙනවා. එතකොට රහත් වුණා නෙවෙයි රහත් වෙලා නෙවෙයි. අද අපි මජ්ජේ සූත්‍රය කතා කරනවා රහතන් වහන්සේ ගැන කතා කරන්න කියලා. එහෙනම් එහෙම එකක් බුදු පියාණන් මෙතන විග්‍රහ කරන්නේ නැහැ. අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති. විජිත්වාන මජ්ජේමන්තාන ලිප්පති සිබ්බදී අවබෝධ කරනවා පිරිසිඳ දකිනවා. ඊළඟට අභිඤ්ඤයං අභිජානතෝ කරනකොට අතන අභිඤ්ඤයං අභිජානාති. දැන් අභිඤ්ඤයං අභිජානතෝ මෙහෙම අවබෝධ කළ යුතු අවබෝධ කරනකොට පරිඤ්ඤයං පරිජානතෝ පිරිසිඳ දත යුතු පිරිසිඳ දකිනකොට අන්න දිත්තේ ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති. එතකොට රහත් වෙනවා. පින්නතුනේ බුදු පියාණන් ශ්‍රී ධර්මයේ කියන්නේ ප්‍රඥාවත්තං සායන් ධම්මෝ. නුවණක්කාරකමටයි ධර්මයේ නුවණක්කාර කෙනාටයි ධර්මයේ. ඒ නිසා මේ කරුණු අවධානයෙන් අහන්න. මූලික බුද්ධ වචනේ පින්නතුනි නුවණට තනක් යෙදෙන විදිහට විමසන්න යෙදෙන්න. නැත්තම් අපිට හිතන විදිහට අපිට ගැළපෙන විදිහට බලන්න ගියොත් මේ මූලික බුද්ධ වචනේ තුල ඉස්මතු කරන දේ හම්බ වෙන්නේ. එහෙනම් අපි බලමු මෙතන මේ මොකද්ද ඉස්මතු කරන දහම් ස්වභාවය කියලා. එතකොට මේ පෙන්වන්නේ මොකද්ද? ප්‍රතිපදාව තුල කෘත්‍ය නේ? ප්‍රතිපදාව තුල කෘත්‍යයක් පෙන්වන්නේ. බුදුවරුන්ට පමණක් අයිති බුදුවරු පෙන්වන ධර්මී කෘත්‍ය. එතකොට ඒක පුද්ගල භාවයකට ගෝචරද? නෑ. මේ පැවැත්මක් එක්ක විග්‍රහයක් නෙමෙයි. ඊතර වෙන පරියාය. පැවැත්මක් එක්ක විග්‍රහයක් නෙමෙයි. ඊතර වෙන පරියායක්. අනේ ඒ කෝණය සකස් වුණ තැන හම්බ වෙනවා අන්ත. අන්ත බව අන්ත කියනකොට පින්නතුනි අන්ත කතා කරන්න තියෙන්නේ මොකක් එක්කද? තව එකකට සාපේක්ෂව නේද අන්තයක් කතා කරන්න තියෙන්නේ. එකකට එකක් සාපේක්ෂව නේද අන්ත කියන කාරණාව කතා කරන්න තියෙන්නේ. එහෙම නැතුව අන්ත කතා කරන්න බෑනේ. එතකොට ඔන්න අන්ත කීයද? අන්ත දෙකයි.
එකකට එකක් අන්තයක්. අනෙකට අනෙක අන්තයක්. මෙන්න මේ අන්ත දෙක අන්ත බව හම්බ වෙන්නේ කාටද? මන්තයාට. අන්ත බව හම්බ වෙන්නේ මන්තයාට. මන්තයා කියන්නේ නුවණ ඉස්මතු වන ප්‍රඥාවන්තයාට. එයාට මේ නුවණ ප්‍රඥාව ඉස්මතු වන තැන අර අන්ත බව හම්බ වෙනවා. මජ්ජේ මන්තාන ලිප්පති. අන්න මැද තැවරෙන්නේ නැහැ. මැද කියන්නේ පින්නතුනි මේ අන්ත දෙක අතර නෙවෙයි. මැද කියනකොට ඒ අන්ත දෙක අතර කියන විග්‍රහයට ගියාම එතනම අනිත් පැත්තට කියලා ඉවරයි. අන්ත දෙකකුත් තියෙනවා. අන්ත දෙක නිසා මැදකුත් තියෙනවා. එහෙම එකක් නෙවෙයි මෙතන මේ විශ්මතු කරන්නේ. මේ පින්නතුනි ලෝකෝත්තර ප්‍රතිපදාව තුළ කෘත්‍යයක් කතා කරන්නේ. එතකොට මේ භික්ෂුව විග්‍රහ කරපු එකත් එක්ක පස්සේ කියන්නේ මොකද්ද? ඔබ දන්නවා, ඔබ අහලා ඇති. තින්නම් සංගති පස්සෝනේ. පස්සේ කියන්නේ මොකද්ද? තින්නම් සංගති පස්සෝ. එතකොට මෙතන තින්නම් සංගති පස්සෝ විදියට නෙමෙයි පස්සේ කතා කරන්නේ. පස්සේ තමයි කතා කරන්නේ. හැබැයි තින්නම් සංගති පස්සෝ විදියට නෙමෙයි පස්සේ කතා කරන්නේ. මෙතන පස්සේ කතා කරන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස. එතකොට පස්සේ කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පාද ධර්මයක්. මොකද්ද? පටිච්චසමුප්පාද ධර්මයක් වූ පස්සේ. මට එතන ගියේ දේශනාවල අපි කොහෙද කතා කරා මේ පටිච්චසමුප්පාද ධර්මයක් කියන කාරණාව යෙදෙන විදිය. එතකොට පස්සේ කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පාද ධර්මයක්. තින්න සංගති පස්සෝ කාරණාවක් නෙමෙයි මෙතන කතා කරන්නේ. පටිච්චසමුප්පාද ධර්මයක් වූ පස්සේ. පටිච්චසමුප්පාද ධර්මයක් වූ පස්සේ කියන නිර්වචනය තුලම කුළු ගැන්විලා ඉවරයි නේද පින්නතුනි? ඒක හටගත්තා කියලා. හොඳට අවධානයෙන් අහන්න මේ කාරණාව. පටිච්චසමුප්පාදයේ ධර්මයක් කියලා කතා කරනකොට පස්සේ එතනම ඒ නිර්වචනයේ තුලම කුළු ගැන්විලා ඉවරයි නේද? ඒක හටගත්තා කියලා. ධර්මයක් කියන තැනම හේතුවෙන් හටගන්නක් නේද? ඒතර පටිච්චසමුප්පාද ධර්මයක් කතා කරන්න තියෙන්නේ සමුදයත් එක්කද නැද්ද? සමුදයෙන් තොර පටිච්චසමුප්පාද ධර්මයක් කතා කර හැකිද? ඒකාන්තව තියෙන එකක් නෑනේ. පටිච්චසමුප්පාද ධර්මයක් කතා කරනවා කියන්නේ එතනම තියෙන්නේ හට ගැන්මක් එක්ක මේ කාරණාවක් කතා කරන්න කියන්නේ. සමුදයෙන් හටගත්ත පස්සේ කියනකොට නුවණද පින්නතුනි මෝඩකමද? පටිච්චසමුප්පාද ධර්මයක් වූ පස්සේ කියනකොට සමුදයෙන් හටගත්ත පස්සේ කියනකොට අපි කාරණාව නිරවුල් කරගන්න ඉස්සලා බලන්නේ. අර කාරණාවට යොමු වෙන්න. සමුදයෙන් හටගත්ත පස්සේ කියනකොට නුවණද මෝඩකමද? මෝඩකමනේ. මෝඩකම තියෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසානේ. මෝඩකම තියෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසානේ. මෝඩකම නිසා අවිද්‍යාව නිසා හටගන්න පස්සේ කියනකොට එතනම සමුදයක් කතා කරලාද නැද්ද? ඒ නිර්වචනය තුළ සමුදය කියන කාරණාව යෙදිලාද නැද්ද? යෙදිලානේ. ඔන්න පින්නතුනි අන්ත දෙක. මොකද්ද? අන්ත දෙක. දැන් මන්තයා මේ අන්ත දෙකක් හැටියට විදිත්වා වෙනකොට ඒ කියන්නේ ප්‍රඥාව නුවණ කෘත්‍යයක්නේ කතා කරන්නේ. අන්න මන්තයා අන්ත දෙකක් හැටියට විදිත්වා වෙනකොට අන්න අභිඤ්ඤේයං අභිජානාති අවබෝධ කරා. පරිඤ්ඤේයං පරිජානාති පිරිසින් දකිනවා. එතකොට තස්ස භවස්ස අබිනිබ්බන්තිය. මොකක් එක්කද? තණ්හා සිබ්බති. ඒතන තණ්හාව නම් වූ මහුංකාරීගේ පැවැත්ම දැන් මේ කාම තණ්හාවක් නෙමෙයි කතා කරන්නේ. පැවැත්ම යෙදීම එක්ක කතා කරන්නේ. තස්ස භවස්ස අබිනිබ්බන්තිය. ඒතන පැවැත්ම සිබ්බණීය කෘත්‍යයක් එක පැවැත්ම තණ්හාව කතා කරන්නේ.
පැවැත්මක් වූ යෙදීම එක්ක ඒ තන දුක සකස් වීම එක්ක ඒ දුක කතා කරන්න තියෙන්නේ පින්නතුනි තැවරීමක් එක්කද නැද්ද? තැවරීමක් එක්කනේ ඒ තන පැවැත්ම කතා කරන්න තියෙන්නේ. එතකොට ඒ යෙදීම මොකද්ද? ඒ යෙදීම නම් සිබ්බතියනේ. අන්න ඒ සිබ්බතිය ඉක්මවනවා. කවුද? මන්තයා. ඇයි? විජිත්වාන කාරණාව තියෙන්නේ. සිබ්බතිය ඉක්මවනකොට පටිච්චසමුප්පාද ධර්මයක් වූ පස්සයත් ධර්මයේ යෙදීම වූ කාරණාවත් අවබෝධ කරනවා පිරිසින් දකිනවා. පස්ස සමුදය එක්ක පස්ස සමුදයත් එක්ක මේ කරුණ අභිඤ්ඤයයන් අභිජානතෝ පරිඤ්ඤයයන් පරිජානතෝ කරනකොට මෙසේ අභිඤ්ඤයයන් අභිජානතෝ කරනකොට පරිඤ්ඤයයන් පරිජානතෝ කරනකොට දිත්තේව ධම්මේ දුක්ඛසන්තාන්ත කරෝ හෝති දුක කෙලවර කරනවා. මෙසේ අවබෝධ කරවිත අවබෝධ කරනකොට පිරිසින් දත යුතු පිරිසින් දකිනකොට දුක කෙලවර කරනවා. ඔන්නෝක තමයි පළවෙනි භික්ෂුන් වහන්සේගේ පස්සයත් පස්ස සමුදයත් වූ අන්ත පස්ස නිරෝධෝ මජ්ජේ කියන කාරණාවේ විග්‍රහය. එතකොට ඒක තමයි මජ්ජේ සූත්‍රයේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති කියන කෘත්‍යයට පළවෙනි භික්ෂුන් වහන්සේගේ විග්‍රහය. දැන් අපිට මේක කෙනෙකුට තේරෙන්නේ නැති කෙනෙකුට නොතේරෙන්නත් ඇති. හැබැයි බලන්න ওই කාරණා දෙකම වෙලා තියෙන්නේ පින්නතුනි මනත් ධම්මත් විඥානයත් කියන මේ කාරණා තුන එකතු වෙලා පස්සේටයි ওই කාරණාව සිද්ධ වුනේ. කෙනෙකුට තේරුණා නම් තව කෙනෙකුට නොතේරුණා නම් ওই කාරණා දෙකම උනේ මන ධම්ම මනෝ විඥානේ පස්සේ වෙලාද නැද්ද? දැන් මේ විග්‍රහ කරේ පස්සයත් පස්ස සමුදයත් අන්ත බව දකින්න. හැබැයි අපිට මේ විග්‍රහය අහලම පස්සයත් පස්ස සමුදයත් අන්ත බවත් මැද නොතවරීම පස්ස නිරෝධයේ බවත් තණ්හා සිබ්බති ඉක්මවීම බවත් අපිට තේරිලා ගැළපීලා නම් උනේ මනයි ධම්මයි මනෝ විඥානයේ පස්සේටයි ඒ කාරණා සිද්ධ වෙන්නේ. අපි තවරිලා තේරුම් ගත්තා. හැබැයි විග්‍රහ කරේ නොතවරීමක් එක්ක ස්පර්ශයත් පස්සයත් පස්ස සමුදයත් අන්ත බව දකින්න. හැබැයි අපි අන්තයකට ගිහිල්ලා තේරුම් ගත්තා. ඉතින් ඒ නිසා මේ කාරණා බලන්න කල්පනා කරලා කොහොමද මේ කාරණා සිද්ධ වෙන්නේ කියලා නුවණට තැනක් යෙදෙන විදියට කල්පනා කරන්න බලන්න. ඔන්න ඊළඟට දෙවෙනි භික්ෂුන් වහන්සේ පැහැදිලි කරනවා. එවං උත්තෝ අඤ්ඤතරෝ භික්ඛු තේර භික්ඛු ඒතදෝච. තාත් තේර භික්ෂුවක් මෙන්න මෙහෙම කියනවා. අතීතං කෝ ආවසෝ ඒකෝ අන්තෝ අනාගතං ဒ ුතියවන්තෝ පච්චුප්පන්න මජ්ජේ තණ්හා සිබ්බනි තණ්හායනං සිබ්බති තස්ස තස්ස භවස්ස අබිනිබ්බන්තිය. එත්තාවතා කෝ ආවසෝ භික්ඛු අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අභිජානතෝ පරිඤ්ඤයං පරිජානතෝ දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති. ඔන්න දැන් මේ විග්‍රහය අර විග්‍රහයට ගලපන්න එපා. අර විග්‍රහය මේ විග්‍රහයට ගලපන්නත් එපා. මොකද එකම දහම් ස්වභාවයකට තවත් වූ වෙනස් විග්‍රහයක්. හැබැයි එකම දහම් ස්වභාවයක් ගැන. අර භික්ෂුවගේ විග්‍රහය නෙමෙයි මේ භික්ෂුවගේ විග්‍රහය. මේක වෙනම විග්‍රහයක්. හැබැයි එකම දහම් ස්වභාවයක්. මොකක්ද එතකොට මේ කියන්නේ? අතීතං කෝ ආවසෝ ඒකෝ අන්තෝ. එවත්නි අතීතේ ඒකාන්තයක්. අනාගතං ဒ ුතියවන්තෝ. අනාගතේ දෙවිනි අන්තය. පච්චුප්පන්න මජ්ජේ. ප්‍රත්‍ය නිපදීම මැද. තණ්හා සිබ්බති. තණ්හාවයි සිබ්බතිය මහුංකාරිය. තණ්හායනං සිබ්බති තස්ස තස්ස භවස්ස අබිනිබ්බන්තිය. තණ්හාව නම් වූ මහුංකාරිය එක්ක ඒතන පැවැත්ම යෙදීම. එත්තාවතා කෝ ආවසෝ භික්ඛු අභිඤ්ඤයං අභිජානාති. පරිඤ්ඤයං පරිජානාති. එතකින්ම ඒ භික්ෂුව අවබෝධ කළ යුතු අවබෝධ කරනවා පිරිසින් දත යුතු පිරිසින් දකිනවා. එතකොට පින්නතුනි අතීතේ ඒකාන්තයක්. අනාගතය තවත් අන්තයක්. මේ කාරණා දෙක අන්ත වෙන්නේ කොහොමද? පච්චුප්පන්න මජ්ජේ
නොයෙදීම නිසා. හොඳට හිතන්න මේ කාරණාව. පච්චුප්පන්න කියන්නේ මොකද්ද? මේ මොහොත නෙවෙයි. පච්චුප්පන්න කියන්නේ මේ මොහොත නෙවෙයි. පච්චුප්පන්න කියන්නේ දැන් නෙවෙයි. පච්චුප්පන්න කියන්නේ වර්තමාන විග්‍රහයක් කියන එක නෙමෙයි. පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යයෙන් උප්පන්න අකාලික දහම් ස්වභාවයකට. මොකද්ද? පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යයෙන් උප්පන්න හැබැයි අකාලික දහම් ස්වභාවයකට. ඒ අකාලික දහම් ස්වභාවයේ නොදැකීම නිසාමයි කාලික වූ අතීත අනාගත අන්තයේ දෙන්නේ. පච්චුප්පන්න කියන අකාලික දහම් ස්වභාවය ඒ අකාලික දහම් ස්වභාවය නොදැකීම නිසාමයි කාලික වූ අතීත අනාගත අන්තයේ දෙන්නේ. අන්ත කියන ධර්මතාවය හරිද වැරදිද? අන්ත කියනකොට වැරදීනේ. දැන් මේ කතා කරන්නේ මොකද්ද? ඊතර වෙන ප්‍රතිපදාව තුල කෘත්‍යය. ඊතර වෙන ප්‍රතිපදාව තුල කෘත්‍යය තමයි ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං හෝති. හේතු සුදිට්ඨ හෝති හේතු සම්පන්නා ධම්මා. මේ නේද ඊතර වෙන ප්‍රතිපදාව තුල කෘත්‍යය. මොකක් එක්කද? පච්චුප්පන්න එක්ක. අන්න අකාලික කෘත්‍යය. මොකද්ද? අකාලික කෘත්‍යය. අතීතයේ යෙදෙනවද? නෑ. අනාගතයේ යෙදෙනවද? නෑ. තියනවා යෙදෙන්නේ නෙමෙයි. අතීතයේ තියනවා යෙදෙන්නේ නෙමෙයි. අනාගතයේ තියනවා යෙදෙන්නේ නෙමෙයි. අතීත අනාගත යෙදීමක්වත් නෑ. යෙදීමක්ම නෑ. අන්ත තුල ඉන්න ගමන් අන්ත වලින් අයින් වෙන්න බෑ පින්නතුනි. පච්චුප්පන්න අවස්ථාව දකින්න තන ප්‍රතිපදාවේ කිස්මතු වන නුවණටයි අන්ත බව හම්බ වෙන්නේ. එහෙම නැතු අන්තයේදී කවමදාකවත් අන්තයකින් මිදෙන්න බෑ. Tamanට මොකක් හරි පින්නතුනි ගෝචරත්වයක් යෙදීමක් කියනකොටම යමක් බවක් පැවැත්මක් කාලික වූ ධර්මතාවයක්. අකාලික කියන්නේ දැක්මක්. අකාලික කියන්නේ මොකද්ද? දර්ශනයක් අකාලික කියන්නේ. ඒක දැක්මක් නුවණක්. ඒ කියන්නේ නුවණක් හැර අන්ත දකින්න හැදුවට අන්තයකටම ගිහින් අන්තගාමි වෙනවා මිස මන්තයක් වෙන්නේ නැහැ. නුවණ ඉස්මතු නොවි දර්ශනීය කියන කෘත්‍ය නොවි ඒ හැර අන්ත දකින්න හැදුවට අන්තයකට ගිහින් තවත් අන්තගාමි වෙනවා මිස මන්තයක් කියන කාරණාවක් වෙන්නේ නැහැ. ශාසන ප්‍රතිපදාවේ අකාලික කතා කරන්න තියෙන්නේ දැක්මක් එක්ක ප්‍රඥාව නුවණ එක්ක. අන්න ඒ නුවණ ඉස්මතු නොවන නිසා අන්ත බවට හම්බ වෙන්නේ නැහැ. කාලයේ ඉක්මවීම වෙන්නේ නැහැ. ඒක බලෙන් හික්මවන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. යෝනිසෝ ප්‍රත්‍යේක ප්‍රතිපදාව තුළ නුවණක කෘත්‍යයක්. අන්න එතනදී කන්ද පැනවීමේ අතීත අනාගත අන්ත එක්ක නේ. දැන් අතීත අනාගත කියනකොට කන්ද විග්‍රහයනේ. ඒ කන්ද පැනවීමේ අතීත අනාගත අන්ත එක්ක වර්තමාන හීන ප්‍රනීත දුර ළඟ සියුම් ගොරෝසු ආධ්‍යාත්මික බාහිර කියන පැනවීමේ යෙදීම ඉක්මවනවා. අතීත අනාගත කියන කාරණා අන්ත බව හම්බ වෙන තැන. වර්තමාන හීන ප්‍රනීත දුර ළඟ සියුම් ගොරෝසු ආධ්‍යාත්මික බාහිර කියන පැනවීම ඉක්මවනවා. අන්න එතනදී විදිත්වාන මජ්ජේමන්තාන් ලිප්පති. ඒ කරුණමයි ඒ කාරණාවමයි විදිත්වාන මජ්ජේමන්තාන් ලිප්පති. මොකක් එක්කද? පච්චුප්පන්න දැක්ම. නුවණ කෘත්‍ය එක්ක තණ්හා සිබ්බතිය ඉක්මවීම එක්ක. තණ්හා සිබ්බතිය පැවැත්ම කියන කාරණාවේ යෙදීම ඉක්මවීම. දැන් අතීතේ හිතන්නේ නෙමෙයි අනාගතේ හිතන්නේ නෙමෙයි මම කරන එකකුත් නෙවෙයි ප්‍රතිපදාවේ කෘත්‍යය. අන්න යෝබන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති අන්ත බව මැද නොතවරීම එක්කේ නුවණ එක්ක දැක්කා. මම තවරින්නේ නෑ නෙවෙයි.
විදිත්වාන මජ්ජේමන්තාන් ලිප්පති කියන නුවණ එක්ක අන්ත බව මැද නොතවරීම එක්ක යෙදුනා. අන්න අභිඤ්ඤේයං අභිජානාති. අවබෝධ කළ යුතු අවබෝධ කරා. පරිඤ්ඤේයං පරිජානාති. පිරිසින් දත යුතු පිරිසින් දැක්කා. දැන් මෙහෙම අභිඤ්ඤේයං අභිජානතෝ වෙනකොට පරිඤ්ඤේයං පරිජානතෝ වෙනකොට දිත්තේව ධම්මේ දුක්ඛසාන්ත කරෝ හෝති. අන්න දුක කෙලවර කරනවා. එතනදී දුක කෙලවර කරනවා කියලා විග්‍රහ කරනවා. එතකොට දෙවිනි ස්වාමීන් වහන්සේගේ විග්‍රහය. දැන් එතකොට මේ තමයි පින්නතුනි බුදු කෙනෙක් පෙන්වන ශාසන ප්‍රතිපදාවේ ඊතර වෙන කෘත්‍යය. සක්කාය නිරෝධ ප්‍රතිපදාව. අද අපි මේවා අතහැරලා බලන්න දැන් මේ කාරණාත් එක්ක කොච්චරනම් දුරකට යන්න තියෙනවද මේ ධර්මයේ කෘත්‍යය වෙන්න නම්. අපි පින්නතුනි අද මේවා අතහැරලා මනෝ සංකල්පයක ඇති වෙනව නැති වෙනව නැති වෙනව ඇති වෙනව හට ගන්නව නැති වෙනව නැති වෙනව හට ගන්න මේ මොහොතේ හට ගන්න මේ මොහොතේම නැති වෙනව බිඳි බිඳි යනවා අනිත්‍ය දුකයි අනාත්මයි කිය තවත් මනෝ හිතලු සංකල්පයක වැඩපිළිවෙලන කරන්න යන්නේ ධර්මයේ උණුහුමවත් හම්බ වෙන්නේ නැහැ. බලන්න දැන් මේ කතා කරපු විග්‍රහතේ කොච්චරනම් දුරකට යන්න තියෙනවද? හොඳට හිතලා බලන්න මේ ඇහෙන ධර්මියත් එක්ක තමන් සත්‍යවාදීව හොඳට හිතලා බලන්න. මෙතනින් තමන් තවම පටන්වත් අරන්ද කියන කාරණා. ඒකයි මම ඔබට හැමදාම දේශනාවල කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් තොර ශාසන ප්‍රතිපදාවක් නැහැ. බුදු කෙනෙක් පෙන්වන ධර්මයේ කෘත්‍යයක් වෙන්නේ නැහැ. ලෝකේ දේවල් තුලම සත්‍යයක් දකින්න ලෝකයේ තුලම කලකිරීමට ධර්මයේ අහමින් රස කතාවක తాවකාලික වින්දනයක් ලැබෙමින් ඉන්නේ පින්නතුනි. ශාසන ප්‍රතිපදාව කියන්නේ පැවිදි උපසම්පදා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ගොඩනැගිලි විහෙර විහාර භෞතික වස්තු නෙමෙයි. මෙව්වා එක්ක ධර්මයේ අල්ලගෙන läගගෙන වාසයේ වින්දනයක් නෙමෙයි. තමාව රැක ගැනීමක් නෙමෙයි. පහුරක්. පහුරක් කියනකොට läගගෙන වින්දනය ලැබෙන නැවක් නෙමෙයි ධර්මයේ කියන්නේ. පහුරක් කියලා බුදු පියාණන්සේ ධර්මයට සමාන කරේ. ඊතර වීමක කෘත්‍යයක්. අද ඊතර වෙන්න කියලා ලෝකේ දුකක් වූ දෙයක් කියලා ධර්මයට එනවා. ඊට පස්සේ ධර්මය අල්ලගෙන ඒකේ läග ගන්නවා. දැන් ලෝකේ දෙයක් වුණා වගේ තමයි ධර්මයක් දෙයක් වෙලා. මොකද්ද? ලෝකේ දෙයක් වුණා වගේ තමයි ධර්මයක් දෙයක් වෙලා. අනේ ඉතින් සසරේ යන්න වෙනවා. ඒ නිසා මේ ලැබපු අවස්ථාවත් මග හැරගන්න එපා. පිටුතුනේ ඔබ අහලා ඇති දුර්ලභ කන සම්පatti බන සම්පatti නෙවෙයි. දුර්ලභ කන සම්පatti. ඒ කියන්නේ ඉන්ද්‍රිය පරිපූර්ණ සම්පත්තිය. දැන් බලන්න ඒ දුර්ලභව ලැබපු ඉන්ද්‍රිය පරිපූර්ණ සම්පත්තියෙන් ලෝකයේ තුල මෙපමණ කලක් මනාප විදිහට සතුට විඳලා දැන් බුදුබණ අහලා ඒක දුකක්. ඒක පුස් අර්ථයක් නැති වැඩක්. කියලා යම් අවබෝධයක් ලැබුණාම ඒකෙන් මතු බව සංසාර ගමනටත් සකස් වෙන්නේ දුකක්මයි කියලා වැටහුණ තැන දැන් ධර්මයට ඇවිත් ධර්මය අහලත් ඒ ඉන්ද්‍රිය පිනවන වින්දනයක් නම් සතුටක් නම් ලැබෙන්නේ ලබන්නේ පින්නතුනේ තවම ධර්මයේ අපිට තවම ධර්මය ඇහිලා නැහැ. එහෙමනම් තවම අපිට ධර්මය ඇහිලා නැහැ. පින්නතුනේ නුවණ කියනකොට ඒ අනවරාග සංසාරයට යන පාර හදන දුර්ලභව ලැබපු ඉන්ද්‍රිය සම්පත්තිය ප්‍රයෝජනයට අරන් ඊතර වීමක්. නුවණට තනක් දීලා ඉන්ද්‍රිය සම්පත්තිය අරන් ඊතර වෙනවා නුවණ තියෙන කෙනා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය පරිපූර්ණ දුර්ලභ සම්පත්තියක් බව හම්බෙලා නැහැ. ඉතින් ලෝකයේ තුලත් පිනෙව්වා. දැන් ධර්මයට ඇවිත් ධර්මයේ තුල తాවකාලික සතුටකින් පිනවනවා නම් ඒ ඉන්ද්‍රිය පරිපූර්ණ සම්පත්තිය දුර්ලභ සම්පත්තියක් බව ලැබිලාද? ලැබිලා නැහැ. පින්නතනේ තථාගත දහම ඇහුවම යටිකුරුව හරවලා
තිබුණ වාජනයක් උඩු කරලා පෙන්වුවා වගේ කියන විග්‍රහය ඒක පින්නතුනේ මේ දේශකයන් වහන්සේ එහෙම උනාද කියලා අහන එකක් නෙවෙයි. ඒ කෙනා අහන විදිහට ඒ ධහමට අනුගත වෙන විදිහට ඒ අනුව කල්පනා කරන යෙදෙන විදිහටයි ඒ කරුණ ප්‍රායෝගිකව Tamanට හම්බ වෙන්න ඕනේ. එහෙම නැතු එහෙම වුණා නේද? නේද කියලා අහන එකක් නෙවෙයි. තමා තුළ ආධ්‍යාත්මික ප්‍රායෝගිකව හම්බ වෙන්න ඕනේ. යටිකුරු කරලා තිබුණ දෙයක් උඩුකුරු කරා වගේ කියලා. අපිට ඇයි ඒක නොවෙන්නේ? අපි ගලප ගන්නවා. අපි තෝර ගන්නවා. අපි නිර්වුල් කරගන්න බලන්න. ඒක නිසා ඒ කරුණ වෙන්නේ නැහැ. තමන්ට ඒ බව ආධ්‍යාත්මික ප්‍රායෝගිකව හම්බ වෙන්න ඕනේ. ප්‍රායෝගිකව දැනෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ කියන එක ගිහිල්ලා නැහැ. මේ කියන එක ගිහිල්ලා නැහැ තමන්ට. ඉතින් ඒ නිසා මේ කාරණා නුවණින් කල්පනා කරන්න. මූලික බුද්ධ වචනේ ඇහෙද්දී ඒ සක්කාය නිරෝධ ප්‍රතිපදාව තමා තුළ ඉස්මතු වෙන විදිහට විතක්ෂණශීලී සතිමත් බවින් යෝනිසෝ මනසිකාරයක නුවණට තැනක් යෙදෙන විදිහට අහන්න. මම නුවණට තැනක් දෙන්න නෙවෙයි අත්තං උපපරික්කේති එක්ක නුවණට තැනක් යෙදෙන විදිහට අහන්න. එතකොට අපි කාරණා දෙකක් විග්‍රහ කරා. ඔන්න ඊළඟට විජිත්තාන මජ්ජේ මන්තන් ලිප්පති එක තණ්හා සිබ්බති ඉක්මන කෘත්‍ය තවත් භික්ෂුන් වහන්සේ නමක් විග්‍රහ කරනවා. එවං උත්තෝ අඤ්‍යතරෝ භික්ඛු තේර භික්ඛු ඒතතෝද තවත් භික්ෂුන් වහන්සේ නමක් විග්‍රහ කරනවා. සුඛාකෝ ආවසෝ වේදනා ඒකවන්තු දුක්ඛ වේදනා ဒ ුතියවන්තු අදුක්ඛම සුඛා වේදනා මජ්ජේ තණ්හා සිබ්බනි තණ්හායිනං සිබ්බනි තස්ස භවස්සාබිනිබ්බන්තිය එත්තාවතාකෝ ආවසෝ භික්ඛු අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අභිජානතෝ පරිඤ්ඤයං පරිජානතෝ දික්ඨේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති. ඔන්න දැන් මේ විග්‍රහයත් අර විග්‍රහ වලට ගලපන්න එපා. මේ වෙනම විග්‍රහයක්. හැබැයි අර එකම දහම් ස්වභාවයට ප්‍රතිපදාව තුල කෘත්‍යය. සුඛාකෝ ආවසෝ වේදනා ඒකවන්තෝ සැප විඳීම ඒකාන්තයක්. දුක්ඛ වේදනා ဒ ුතියවන්තෝ දුක් විඳීම දෙවැනි අන්තය. අදුක්ඛම සුඛ වේදනා මජ්ජේ මේ කාරණා මෙහෙම විග්‍රහ කරගමු අපි පින්නතුනේ. අදුක්ඛම සුඛ වේදනා මජ්ජේ අදුක්ඛම සුඛ කියන්නේ පින්නතුනේ අද කතා කරන උපේක්ෂාවෙන් නිපදීම නෙවෙයි. උපේක්ෂාවට නෙමෙයි අදුක්ඛම සුඛ වේදනා කියන්නේ. ඒක ලෝකයට හරි. මේ කතා කරන ප්‍රතිපදාවේ කෘත්‍යයේදීම එක. උපේක්ෂාවක් කතා කරන්නේ නැහැ මෙතන. අපි දාගන්නවනේ එහෙම. සැප නැහැ දුක නැහැ අදුක්ඛම සුඛ කියන්නේ උපේක්ෂාව කියලා. මොකක්ද අදුක්ඛම සුඛ කියන්නේ? අදුක්ඛම සුඛ කියන්නේ පින්නතුනේ සැප දුක නැති බව. මොකද්ද? සැප දුක නැති බව. මේ ප්‍රතිපදාව කෘත්‍යය. ලෝකේ ඉන්න කෙනෙක්ගේ સિદ્ધාන්තයක් නෙවෙයි මේ. අදුක්ඛම සුඛ කියන්නේ සැප දුක නැති බව. එතකොට මෙතන කතා කරන්නේ සැප දුක ගැන නෙමෙයි. අදුක්ඛම සුඛා මජ්ජේ කියන්නේ සැප දුක නැති බව. මෙතන කතා කරන්නේ සැප දුක ගැන නෙමෙයි. අදුක්ඛම සුඛ වේදනාව ගැන. අවධානයෙන් අහන්න මේ කාරණා. මේ කතා කරන්නේ මොකද්ද? අදුක්ඛම සුඛ වේදනාව ගැන. මේ දෙක පටල ගන්න එපා. අදුක්ඛම සුඛ කියන්නේ සැප දුක නැති බව. හැබැයි මේ කතා කරන්නේ සැප දුක ගැන නෙමෙයි. අදුක්ඛම සුඛ වේදනාව ගැන. ඒ වගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු එක්ක ලබන සැප දුක විඳීමකුත් නෙමෙයි මේ කතා කරන්නේ. මොකද්ද? මේ කතා කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස එක්ක ලබන සැප දුක විඳීමකුත් නෙමෙයි මේ කතා කරන්නේ. ඒවා කතා කරන්න තියෙන විඳින්න එක්කනේ. ඒ කරුණු කතා කරන්න තියෙන විඳින්න එක්ක. මේ කතා කරන්නේ බාර ගැනීමකින් ලැබීමකින් තොරව විඳීම නම් කෘත්‍ය එක. මොකද්ද? බාර ගැනීමකින් ලැබීමකින් තොරව විඳීම නම් කෘත්‍ය එක. විඳීම නම් කෘත්‍ය එක කොහොමද රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු සැප දුක කතා කරන්නේ? කතා කරන්න බෑනේ.
එතකොට බාර ගැනීමකින් ලැබීමකින් තොර විඳීමක් කියන කෘත්‍යයයි මේ කතා කරන්නේ. ඒ කරුණ නොදැකීම නිසා තමයි අර සැප වේදනා දුක් වේදනා අන්ත දෙකේ දෙන්නේ. මොකද්ද? ඒ කරුණ නොදැකීම නිසා තමයි අර සැප වේදනා දුක් වේදනා කියන අන්ත දෙකේ දෙන්නේ. එතකොට සුඛ කියන්නේ සුබ නිමිත්ත එක්ක, දුක කියන්නේ පටිඝ නිමිත්ත එක්ක. සැප අන්තයක් දුක අන්තයක් අදුක්කම සුඛ මැද. එහෙම නෙවෙයි. සැප අන්තයක් දුක අන්තයක් අදුක්කම සුඛ මැද. එහෙම කාරණාවක් නෙවෙයි මේ ඉස්මතු කරන්නේ. සුඛ වේදනාවන්තයක් දුක වේදනාවන්තයක් අදුක්කම සුඛ වේදනාව මැදයි. එතකොට විඳින දෙයක් නෙමේ විඳීමක් කියන කෘත්‍යයක් එක්ක කතා කරන්නේ. අන්න ඒ කරුණ නොදැක්ම නිසායි තණ්හා සිබ්බති තස්ස තස්ස භවස් අබිනිබ්බන්ති. ඒතන මහුංකාරී වූ පැවැත්ම යෙදීම. හැබැයි එහෙම කියලා ආයේ සැප දුක කියන දෙක එකතු වෙනවත් නෙමෙයි. දැන් මේ කරුණ දැක්කේ නැහැ කියලා පැවැත්ම යෙදුන තැන මේ කරුණ දැක්කේ නැති වුනාම සැප දුක ආයේ එකට එකතු වෙනව නෙවෙයි. මේ දෙක එකතු වෙලා මැද තැවරෙනව එහෙම නෙවෙයි. දැන් අදුක්කම සුඛ කතා කරන්න තියෙන්නේ මොකක් එක්කද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන්නේ. එතකොට මේ කතා කරන්නේ අදුක්කම සුඛ විඳීම ගැන. අදුක්කම සුඛ විඳීම කියනකොට සුඛ දුක අන්ත කියලා යෙදිලා ඉවරයි. අදුක්කම සුඛ විඳීම කියනකොට සුඛ දුක අන්ත කියලා යෙදිලා ඉවරයි. මෙතන කතා කරන්නේ අදුක්කම සුඛ මජ්ජේ. අදුක්කම සුඛ මජ්ජේ කියනකොට ඒ කරුණ නැති බවින්. මොකද්ද? ඒ කරුණ නැති බවක් එක්ක මේ කතා කරන්නේ. මොකද්ද? සුඛ දුක අන්ත බව හම්බ වෙනවා. හැබැයි මජ්ජේ මත්තාන ලිප්පති වෙනකොට මජ්ජේ මන්තාන ලිප්පති වෙනකොට විඳීමක් එක නොවනට. එහෙම නැතුව අද අර අපි කතා කරන සමහරකට හම්බ වෙන්නේ මේ අන්තයක් ඊළඟට මේකත් අන්තයක් ඒක වැරදි ඒ අන්ත වැරදි කියලා හරියට හම්බ වෙන්නේ. මේකත් අන්තය ඔහොම යන එකත් අන්තය ඒකත් වැරදි මේකත් වැරදි කියලා හරියට හම්බ වෙනවනේ. ඉතින් හරියට හම්බ වෙනවා නම් අන්තයක් කියලා. ඉතින් ඒක අන්ත වෙන්නේ කොහොමද? අපි විග්‍රහ කරනවා ඕක අන්තයක්නේ. ඒකත් අන්තයක්නේ. ඒක වැරදි. වැරදි කිය අන්ත වැරදි කියලා හරියට හම්බ වෙනවනේ. ඉතින් හරියට හම්බ වෙනවා අන්ත වෙන්නේ කොහොමද? අන්ත කියනකොට අයින් වූවක් කියන කාරණාව දකින්නේ නෑනේ. අන්ත කියනකොට අයින් වූවක් කියන කාරණාව දකින්නේ නෑනේ. අන්ත කියනකොට අන්තයකට ගිහින් අන්ත මෙයයි හෝ වැරදි කියන මනෝ සංකල්පයක් එක්ක යෙදිලයි අන්ත දකින්නේ. බලන්න නැද්ද කියලා? හරි පුදුමයි ඒ දකින්න විදිය. සැප වේදනාව අන්තයක් දුක් වේදනාව අන්තයක් මොකක්ද මේ විග්‍රහය? හරිම පුදුමයි මේ විග්‍රහය. ඉතින් මේ විදිහකට ලැබීමකින් ලැබිලා නම් එතකින් දුක කෙලවර කිරීම කියන කාරණාවට අනුගත වෙලාවක් නැහැනේ. ඔය ලැබීම වැරදි කියලා හරියටම දකින්න යාමම තමයි පින්නතනේ අන්ත කියන්නේ. මේ අන්ත කියලා අන්ත මෙයයි කියලා විග්‍රහයකින් ලැබිලා ඒක වැරදි කියලා හරියට දකින්න යාම මොකද? යාමම අන්තයක් නේ. දැන් මන්තයාට අන්ත බව ඉක්මවීමකින් එයාගේ කෝණය මැද නොතැවරී වාසේ. දැක්ම කියනකොට අන්ත වැරදි බව අන්ත බව ඉක්මවීමකින්. අන්තයක් තුල ඉඳගෙන අන්තයක් දකින්නව නෙවෙයි. එතකොට බලන්න එකම නුවණ තුල මේ විග්‍රහ දෙකේ දර්ශනය. අන්ත වැරදි බව අන්ත බව ඉක්මවීමකි. එයාගේ කෝණය මැදනතරී වාසය. හැබැයි දැක්ම අන්ත වැරදි බව අන්ත බව ඉක්මවීමකි.
බලන්න එකම නුවණ තුල දර්ශනීය විග්‍රහ දෙකක් මේ කතා කරන්නේ. තව කාරණාවක් ඉස්මතු කරන්න. ඉතින් ලොකුවට ගොඩක් කාලය අරන් එහෙම කතා කරන්නත් බෑ. පින්නතුනේ සක්කාය නිරෝධ ප්‍රතිපදාවේ ගැඹුරුම කාරණාවක් තමයි කරන්නෙක් නැති කර්තෘ කෙනෙක් නැති සැප දුක් රහිත විඳීම කියන කාරණාව. අපි මේ කතා කරන කාරණාව. කරන්නෙක් නැති කර්තෘ කෙනෙක් නැති සැප දුක් රහිත විඳීම කියන කාරණාව. ඉතින් ඒකට අත්තං උප්පරික්කති යෝනිසෝ මනසිකාරයම තමයි. දැන් බලන්න මන්තයා මොකද්ද ඉක්මුවේ? සුඛ වේදනාව අන්තයක්. දුක්ඛ වේදනා අන්තයක්. එතකොට එයාට සැප දුක කතා කරන්න පුළුවන්ද? බෑනේ. සැප සුඛ කියන්නේ මොකද්ද? සුබ නිමිත්ත රාගය නේද? එතකොට මෙහෙම බලන්න. දැන් සෝතාපන්න කෙනා දැන් එතකොට මජ්ජිමන්තාන ලිප්පති වුණ තැන සැප දුක කතා කරන්න පුළුවන් සුඛ වේදනාව අන්තයක් නේ. දුක්ඛ වේදනාව අන්තයක් නේ. එතකොට ඒ කෙනාට විජිත්වාන මන්තයට සැප දුක කියන කාරණාව කතා කරන්න පුළුවන්ද? බෑනේ. සැප සුඛ කියන්නේ මොකද්ද? සුබ නිමිත්ත රාගයනේ. දැන් මෙහෙම මම ඔබෙන් ඇහුවා. සෝතාපන්න කෙනාට රාගය හට ගන්නවද නැද්ද? සෝතාපන්න කෙනාට රාගය පවතිනවද නැද්ද? අනාගාමී වෙනකොට රාගය ප්‍රහාණය වෙන්නේ. එතකොට සෝතාපන්න කෙනා රාගයෙන් ඉන්නවා කියනකොට සුඛ වේදනාව යෙදිලාද නැද්ද? එතකොට කොහොමද ඒක එහෙම වෙන්නේ? කොහොමද ඒ කරුණ එහෙම වෙන්නේ? ඉතින් පටන් ගන්න තැනම අන්තනේ. හිතන්න චුට්ටක්. අපි හිතනවා ඒක දකින්නකොට අන්ත ඉක්මවයි කියලා. ඉතින් ලැබීම නිසා ප්‍රතිපදාවේ ඒ ලැබීම නිසා ආයේ කොහොමද ප්‍රතිපදාවේ කෘත්‍යයක් දකින්නේ? බලන්න ඒ කරුණත් එක්ක අද ප්‍රතිපදාව කියලා යෙදීමේ ක්‍රියාව දකින්න හදන්නේ යෙදීම නිමිත්තක් එක්ක නෙවෙයිද? ප්‍රතිපදාව තුළ යෙදීමේ ක්‍රියාව දකින්න හදන්නේ යෙදුන නිමිත්තක් එක්ක නෙවෙයිද? නිමිත්තං නාබ රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. ඒක මඤ්ඤණාවක läග ගැනීමක්ම විතරයි. අපි අරක निराවුල් කරගන්න යන්නේ ලෝකයට සාපේක්ෂව අපි දන්න නිමිත්තක් එක්කද නැද්ද? ඒක පින්නතුනි මඤ්ඤණාවක läග ගැනීමක් විතරයි. ඊතරවන පర్యాయ ඉස්මතු කරගන්න නම් සැප දුක කියන නිමිත්තක් නෙමෙයි. අදුක්කම සුඛ විඳීම කියන දහම ස්වභාවයේ කෘත්‍ය දකින්නයි ඕනේ. මොකද්ද? අදුක්කම සුඛ විඳීම කියන දහම් ස්වභාවයේ කෘත්‍ය. සැප දුක ප්‍රතිපදාවට කතා කරන්නේ නැහැ. අදුක්කම සුඛ විඳීම කියන කෘත්‍ය. ඒ ක්‍රියාව කරන්නෙක් නැහනේ. ඒකට බහුවියත්වයක් නැහැ. ඒකට තාත්වික බවක් නැහැ. ඒක නෑ කියලා ලේබල් කරන එකක් නෙවෙයි. ඒ කරුණු ප්‍රායෝගිකව දකින්න යෝනිසෝ මනසිකාර චින්තනයක් එක්ක අන්න නුවණ ඉස්මතු වීම එක්ක ප්‍රතිපදාවත් එක්ක එතකොට එතකින් එහාට කෘත්‍යයි මැද නොතවරීමයි අන්ත බව දැකීමයි කියන මේ කරුණු එතකින්ම සිද්ධ වෙනවා. විදිත්වාන මජ්ජේමන්තාන් ලිප්පති. අන්ත බව නුවණින් ඉක්මවනවා. එතකොට දැන් යාය කෝණය විඳීම එක්ක මැද තැවරීමක් නැති බව. විඳීම එක්ක මැද තැවරීමක් නැති බව.
හැබැයි පින්තුනි විඳීම කියනකොට මේවා සැප එකක් දුක එකක් කියලා පවතින කරුණු නෙවෙයි. එතකොට විජිත්තාන මජ්ජේමන්තාන් ලිප්පති කියනකොට විඳීම කෘත්‍යය තුල නුවණ එක්ක ඊතරවන ප්‍රතිපදාව. එහෙම නැතු සැප එකක් දුක එකක් එහෙම කාරණාවක් නෙවෙයි. සුඛ වේදනාවන්තය දුක්ඛ වේදනාවන්තය අදුක්ඛම සුඛ වේදනාව මැදයි කියන නුවණ. ඒ නුවණ එක්ක අර තණ්හා සිබ්බති තස්ස තස්ස භවස්ස කියන ඒ තන තණ්හා සිබ්බතිය පැවැත්ම දහම් ස්වභාවයේ පැවැත්ම අන්න ඉක්මවනවා. අර නුවණ යෙදීමත් එක්ක එතකින්ම සිබ්බතිය ඉක්මවනවා. මන්ද නොතවරීම එක්ක අන්ත බව දකිනවා. එතකින්ම අභිඤ්ඤේයං අභිජානාති අවබෝධ කළ යුතු අවබෝධ කරා. පරිඤ්ඤේයං පරිජානාති පිරිසිඳ දත යුතු පිරිසිඳ දැක්කා. මෙහෙම අභිඤ්ඤේයං අභිජානතෝ පරිඤ්ඤේයං පරිජානතෝ කරනකොට දිත්තේ ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති. දුක කෙලවර කරනවා කියලා ඔන්නේ භික්ෂුන් වහන්සේ විග්‍රහ කරනවා. ඒ කරුණ විග්‍රහ කරපු විදිය. ඊළඟට හතරවෙනි භික්ෂුන් වහන්සේ. එවං උත්තු අඤ්‍යතරෝ භික්ඛු තේර භික්ඛු ඒචදෝද. මේ භික්ෂුන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. නාමංකෝ ආවසෝ ඒකෝ අන්තෝ. රූපං ဒ ුතියෝ අන්තෝ. විඥානං මජ්ජේ තණ්හා සිබ්බනේති. තණ්හායිනං සිබ්බති තස්ස තස්ස භවස්සාබි නිබ්බන්තිය. අපි බලමු මේ කාරණාව. නාමංකෝ ආවසෝ ඒකෝ අන්තෝ. නාමය ඒකාන්තයක්. රූපං ဒ ුතියෝ අන්තෝ. රූපේ දෙවෙනි අන්තය. විඥානං මජ්ජේ. විඥානේ මැද. එතකොට පින්නතුනි විඥානේ කතා කරන්නේ නාම රූපත් එක්කමනේ. විඥානේ කතා කරන්නේ නාම රූපත් එක්ක. එතකොට මේ කතා කරන්නේ අර විග්‍රහ වලට මේක ගලපන්න එපා. එතකොට මේ කතා කරන්නේ පින්නතුනි විඥානය කියලා. චක්කුංච පරිච්ඡ රූපිච්ච උප්පච්ච චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඒ කරුණ එක්ක නෙමෙයි. මෙතන දැන් මොකද්ද විග්‍රහ කරන්නේ? නාමංකෝ ආවුසෝ ඒකෝ අන්තෝ. නාමය ඒකාන්තයක්. රූපං ဒ ුතියෝ අන්තෝ. රූපේ දෙවැනි අන්තේ. විඥානං මජ්ජේ. විඥානේ මැද. තණ්හා සිබ්බනි තස්ස තස්ස භවස්ස අබිනිබ්බන්තිය. කියනකොට පින්නතුනි මෙතන විඥානය කියලා කතා කරන්නේ චක්කුංච පටිච්ච රූපිච්ච චක්කු විඥාන. ඒ කරුණ එක්ක නෙමෙයි. මේ ඊතර වෙන ප්‍රතිපදාවේ කෘත්‍යයකට ඒ කරුණ යෙදීමක් නැහැ. එතන විඥානය කතා කරන තාක්කල් නාම රූපය යෙදිලානේ. විඥානය කතා කරන තාක්කල් නාම රූපය යෙදිලානේ. පින්නතුනි රූපකයට නාමකයේ නිමිත්ත නැත්තම් අජීවතන සම්පස්සයක් වෙන්නේ නැහැ. මොකද රූපකයට නාමකයේ නිමිත්ත නැත්තම් අදිවචන සම්පස්සයක් වෙන්නේ නැහැ. හොඳට අහන්න. එතනම අනිත් පැත්තෙන් කියලා ඉවරයි නේද? ඒ වෙනකොට මේ කරුණ සිදු වෙනවා කියලා. නාමකයේ නිමිත්ත නැත්තම් අජීවචන සම්පස්සේ වෙන්නේ නැහැ. එතකොට එතනම අනිත් පැත්තෙන් එහෙනම් ඒක සිදු වෙනවා කියලා යෙදිලාද නැද්ද? යෙදිලානේ. සිදුවීම කියනකොට නාමකයේ අදිවචන ප්‍රඥප්ති නිරුක්ති යෙදෙනකොට මොකද වෙන්නේ? රූපකයට අදිවචන සම්පස්සේ වෙලා. රූපකයට නිරුක්ති ප්‍රඥප්ති හම්බ වෙනකොට නාමකයට පටිඝ සම්පස්සේ වෙලා. නාමකයේ අදිවචන ප්‍රඥප්ති නිරුක්ති යෙදෙනකොට මොකද වෙන්නේ? රූපකයට අදිවචන සම්පස්සේ වෙලා. රූපකයට නිරුක්ති ප්‍රඥප්ති හම්බ වෙනකොට නාමකයට පටිඝ සම්පස්සේ වෙලා. හැබැයි මේ ප්‍රත්‍යඋප්පන්න සකස් වීමක් නෙමෙයි. මේ තමයි නාමකයේ පටිඝ සම්පස්සේ රූපකයේ
අදිවචන සම්පස්සේ. මේ තමා පින්නතුනි අන්ත. ඔය කතා කරේ ඔන්න ඔය කාරණාව තමයි පින්නතුනි දර්ශන කෝණය. මේ කාරණාව තමයි දර්ශන කෝණය. එතකොට මේ කරුණ පැවැත්ම මොකක් එක්කද? විඥානය එක්කනේ. දැන් එතකොට එහෙම කියනොත් මෙතන පටිච්චසමුප්පාදයක් දාගන්න ඉපෑ. මේ කතා කරන්නේ මන්තයා ගැන, ඒ කියන්නේ ප්‍රඥාවන්තයා ගැන. මේ විඥානයේ පින්නතුනි විඥානයේ ප්‍රඥාව වෙන්න පවතින්නේ නැහැ. විඥානයේ ප්‍රඥාව වෙන්න පවතින්නේ නැහැ. සාරිපුත්‍රයන්ස් විග්‍රහ කරන්නේ. විඥානයේ ප්‍රඥාව වෙන්න පවතින්නේ නැහැ. මොකද විඥානයේ හම්බ වෙන්නේ නැහැ ප්‍රඥාවෙන් තොරව. අන්න විඥානය කියන්නේ දැන ගැනීම. මන්තයා කියනකොට ප්‍රඥාව, දැන් ප්‍රඥාව දැන ගැනීම විඥානය. මන්තයා විඥානයේ විඥාන බව දැන ගැනීම අවබෝධය. දැන් මායූපමඤ්ඤ විඥානං. ඒතර විඥානයේ මායාව බව ප්‍රඥාව වෙනකොට ආය කොහෙට ඇවරෙන්නේද? හිතන්න. විඥානයේ මායාව බව නුවණ ඉස්මතු කෙනකොට ආය කොහෙට ඇවරෙන්නේද? අන්න විඥානම් මජ්ජේ. දැන් මේ විඥානයේ මැද නෙමෙයි. නාමයේ ඒකාන්තයක්, රූපේ ඒකාන්තයක් විඥානයේ මැද තියෙනව නෙමෙයි. මජ්ජේ මන්තා නලිප්පති. මන්තයාට විඥානයේ මැද මායූපමඤ්ඤ විඥානම් වෙනකොට විජිත්වා එක්කමයි. ඇයි විජිත්වා වෙන්නේ? දැන් විඥානයේ දැන ගැනීම ප්‍රඥාව නම් විඥානයේ දැන ගැනීම ප්‍රඥාව කියනකොට මජ්ජේ මන්තාන් ලිප්පති නෙවෙයිද? මැද නොතවරීම කියනකොට අන්ත බව එතනදි දකින්නවා. ඒ විඥාන කියන කාරණාව තුළ තැවරීම නැහැ. එතකොට මැද තැවරීම නැහැ කියනකොට නාම රූප යෙදීම කතා කරන්න බෑ. කොහොමද මැද තැවරීම නැහැ කියද්දි නාමකයි පටික සම්පස් රූපයි අදිවචන මේ කරුණු කොහොමද කතා කරන්නේ? ආය බාර ගැනීමක් එක්ක අන්ත බව දකින්නවා. ඇයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් නාම රූප. දැන් මන්ත බවට. දැන් මන්ත බවක් එක්ක නාම රූප අන්ත බවට විදිත්වා වෙලයි ඒ කෘත්‍යය. නාම රූප තිබුණේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අන්න දැන් තණ්හා සිබ්බතිය තස්ස භවස්ස කියනකොට තණ්හාවෙන් ඒ තැන මහුම්කාරී නම් වූ පැවැත්ම ඉක්මෙව්වා. යෝබන්තේ විජිත්වාන. අන්න අන්ත බව නුවණින් දැක්කා. ඒ කෘත්‍ය වෙනකල් නාම රූප අන්ත කියලා කතා කරන්න පුළුවන්ද? නාම රූප අන්ත කියලා කතා කරන්න බෑ. නාම රූප වෙන් කරලා කතා කරන්න පුළුවන්ද? වෙන් කරලා කතා කරන්න බෑ. ලෝකේ ඉන්න කෙනෙකුට යමක් විග්‍රහ කරගන්න එයා නාම රූප වෙන් කරලා කතා කරන්න බෑ කෘත්‍යයක් එක්ක. නාම රූප අන්ත කියලා කතා කරන්න බෑ. නමුත් මන්ත වෙන තැන නාම රූප අන්ත බව විජිත්වා වෙනවා. ඒක ප්‍රතිපදාව එක්ක ලෝකෝත්තර ප්‍රතිපදාව තුල කෘත්‍යය. අන්න එහෙම අභිඥේයං අභිජානාති. අවබෝධ කළ යුතු අවබෝධ කළා. පරිඥේයං පරිජානාති. පිරිසින් දත යුතු පිරිසින් දැක්කා. දැන් මෙහෙම අභිඥේයං අභිජානතෝ වෙනකොට පරිඥේයං පරිජානතෝ වෙනකොට දිත්තේ ධම්මේ දුක්ඛ සන්තකරෝ හෝති. දුක කෙලවර කරනවා කියලා ඔන්න ඒ භික්ෂුන් වහන්සේ විග්‍රහ කරනවා. ඊළඟට අනිත් කාරණාව එවං උත්තෝ අඤ්ඤතරෝ බික්ඛු තේර බික්ඛු ඒත දවෝත චේක ආවසෝ අජ්ජත්තිකානි ආයතනානි ඒකෝවන්තෝ බාහිරානි ආයතනානි ဒ ුතියවන්තෝ විඥානං මජ්ජේ තණ්හා සිබ්බනි තණ්හායනං සිබ්බති තස්ස භවස්ස අබිනිබ්බන්තියා එත්තාවතාකෝ ආවසෝ බික්ඛු අභිඤ්ඤේයං අභිජානාති පරිඤ්ඤේයං පරිජානාති අභිඤ්ඤේයං අභිජානතෝ පරිඤ්ඤේයං පරිජානතෝ දිත්තේව ධම්මේ දුක්ඛ සන්තකරෝ හෝති.
ඔන්න ඊළඟට තව භික්ෂුවක් මෙහෙම විග්‍රහ කරනවා. දැන් මේවා මේ විග්‍රහ කරන එකට එක ගලපන්න එපා. මේ සියල්ල සක්කාය නිරෝධ ලෝකෝත්තර ප්‍රතිපදාව තුළ කෘත්‍ය විග්‍රහය. මේ සියලු විග්‍රහ සත්‍ය බව බුදු පියාණන් වහන්සේ භාසිත කරලා ඉවරයි. මේ භික්ෂුන් වහන්සේලා මේ විග්‍රහ බුදු පියාණන් වහන්සේට කිව්වට පස්සේ මේවා සත්‍ය බව භාසිත කරා. ඒ විග්‍රහ වෙන වෙනම ප්‍රායෝගිකව දකින්න. ඔන්න ඊළඟ භික්ෂුව චේකෝ ආවසෝ අජ්ජත්තිකානි ආයතනානි ඒකෝ අන්තෝ ආධ්‍යාත්මීය ආයතන එකාන්තයක්. බාහිරානි ආයතනානි ဒ ුතියන්තෝ බාහිර ආයතන දෙවැනි අන්තය. විඥානම් මජ්ජේ විඥානයේ මැද. මෙතන විඥානයේ මජ්ජේ කතා කරන්නේ. හැබැයි අජ්ජත්තා බාහිර ආයතන එක්ක විග්‍රහය. දැන් අරක මේකට ගලපන්න එපා. අතන විඥානය කතා කරේ නාම රූපයක. මෙතන විඥානය කතා කරන්නේ අජ්ජත් ආයතනනි බාහිර ආයතනනි එක්ක. හැබැයි මෙතනත් විඥානයේ මජ්ජේ. එතකොට පින්නතුනි ඔබ අහලා තියෙනවා අපි ඉස්සෙල්ලා කතා කරා වගේ චක්කුංච පටිච්ච රූපී චක්කු විඥානං තින්න සංගති පස්සෝ. එතකොට විඥාණයට තාත්වික බවක් යෙදුනේ ඇස රූප එකතු වීමෙන්ද නැද්ද? ඔන්න දැන් ඒ කරුණ කතා කරන්නේ. විඥාණයට තාත්වික බවක් යෙදුනේ ඇස රූපේ කියන කාරණාව එකතු වීමෙන්ද නැද්ද? ඇස රූපේ නිසා නම් විඥාණය කතා කරන්න තියෙන්නේ විඥානයේ මජ්ජේ වෙනකොට ඇස රූපාන්තද නැද්ද? චක්කුංච පරිච්ඡ රූපිජ්ජ උපජ්ජ චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. ස්පර්ශය කතා කරන්න තියෙන්නේ මේ කරුණුත් එක්ක නේද? එතකොට එතන විඥාණයට තාත්වික බවක් යෙදුනේ ඇස රූපේ එකතු වීමෙන්ද නැද්ද? ඇස රූපේ නිසා නම් විඥානය කතා කරන්න තියෙන්නේ විඥානයේ මජ්ජේ වෙනකොට ඇස රූප අන්තමද නැද්ද? දැන් මේ විඥානයේ මජ්ජේ කියන්නේ විඥානයේ මැද තියෙනව නෙමෙයි. මොකද ඇස රූපය ප්‍රත්‍යයෙන් විඥානය කියලා දේශනාවේ විග්‍රහ වෙන්නේ නැහැ. ඇස රූපය ප්‍රත්‍ය ඇස රූපය කියන ඇස රූපය ප්‍රත්‍යයෙන් විඥානය කියලා දේශනාවේ විග්‍රහ වෙන්නේ නැහැ. හොඳට හිතන්න මේ කාරණාව. ඒ වගේ මේවා එකකට පස්සේ එකක් වෙන දේවලුත් නෙවෙයි. මන්තයාගේ කෝණේනේ කතා කරන්නේ. එතකොට මේ මගේ හැත් තියෙන රූපයත් ඒ කරුණක් යෙදීමක් නෙවෙයි. ඇස රූපය මොකද්ද? ඇස රූපය. බාහිර අරගෙන ලැබිලා ඊට පස්සේ අයින් වෙලා දෙපැත්තකට බෙදුණා නෙවෙයි. ලැබෙන්නේ මෝඩකමට. මේ කතා කරන පරයය ලෝකෝත්තර. මෙතන ගොඩක් හිතන්න තියෙන කාරණාව. මේ විග්‍රහ කරන පරයයවල ප්‍රත්‍යජන කෝණේ එහෙම් පිටින්ම පින්නතුනේ අනිත් පැත්ත හැරෙන්න ඕනේ හරියට කෙනෙක් විතක්ෂණයේ යෙදුණා. පුංචි විග්‍රහ නෙමෙයි මේවා. මේ භික්ෂුන් වහන්සේලා පෙන්නන ඉන්න චින්තනයේ වෙනස්ව පරයයකට යන විතක්ෂණශීලී විග්‍රහ. අපි මේවා හිතන්නේ නැති වුණාට. මේ පරයයට මම උපමාවක් කියනවා. දැන් ප්‍රත්‍යජන කෝණයට නිවන් දකින්නකල් සසර ගමනක් ඇත්තටම තියෙනවද නැද්ද? ප්‍රත්‍යජන කෝණයට නිවන් දකින්නකල් සසර ගමනක් තියෙනවද නැද්ද? සත්‍යවාදී වෙන්න ධර්මයේ තියෙනවද නැද්ද? සංසාර ගමනක් නිවන් දකින්නකල්. ඒ සංසාර ගමන නිවන් දැක්කම කෙලවර වෙනවද නැද්ද? ඕක ප්‍රතිපදාව නොදන්න කෙනාට ඇත්තද නැද්ද? සත්‍ය වූවක්ද නැද්ද? ඉතින් දැන් ධර්මයේ අල්ලගෙන ඉන්නේ උත්තේ දෘෂ්ටියකනේ. ධර්මයේ නෙවෙයි ඔය කරුණ ගත්තේ. දැන් ඔය අල්ලගෙන ඉන්නේ උත්තේ දෘෂ්ටියකනේ. මඤ්ඤණාවක් නෙවෙයි.
ඇයි මෙහෙම වෙන්නේ? බුදු පියාණන්සේ ධර්මයේ කියලා තම තමන්ගේ මොනවා හරි ඇහුවාම බුදු පියාණන්සේ ධර්මයේ ඇහුවා නම් එහෙම වෙන්නේ නැහැ. බුදු පියාණන්සේ ධර්මයේ ඇහුවා නම් එහෙම වෙන්නේ නැහැ. ප්‍රතිපදාව විශ්මතු කරන සතිමත් බව નિરાයාසයෙන් පිහිටන තමා කියන යෙදීමේ වැරද්ද ප්‍රායෝගික ඉක්මන චින්තනය සකස් වෙන ධර්මයේ අහලා ඒ ධර්මයේ එක්ක අනුගත වුණා නම් ඔය කරුණු යෙදෙන්නේ නැහැ. සංකතය තහවුරු වෙන්න දෝනි ධර්මය ඇහුවම සංකතයේ ලක්ෂණය දකින චින්තනයක් සකස් වෙන්නද? සංකසේ තහවුරු වෙන්න නෙවෙයි නෝන්නේ ධර්මය ඇහුවම. සංකතයේ ලක්ෂණය දකින චින්තනයක් සකස් වෙන්නනේ. ඒකනේ දිස්මතු වෙන්න ඕනේ. එනට අහන ධර්මයේ සංකතයේ තහවුරු වෙනවනම් ඒ ධර්මයේ බුදු කෙනෙක් දේශනා කර ප්‍රතිපදාව තුල ධර්මයක් වෙනවද? නෑනේ. ඒ කරුණුත් එක්ක ලෝකයේ තුල කලකිරෙන නිවැරදි භාවයකටපත් වෙන ලෝකයෙන් මිදිලා යන්නේ කියන මොනවා හරි අහලා ඒ දැන් මේ බුදු පියාණන් පෙන්වන උපපරික්කති ප්‍රතිපදාව ඒ කරුණු ඇහුවාම අපිට මොනවා කියනවද දන්නේ නැහැ. ඇයි අරවම අහලා ලෝකයේ තුල ශක්තියක් දකින්න නිවැරදි වෙන්න මිදිලා යන්න මෙහෙම දකින්න අර එහෙම දකින්න මේ කරුණු අහලා බුදු පියාණන්සේ මූලික බුද්ධ වචනේ උපපරික්කති අත්තං උපපරික්කති එක ගැඹුරු පරියායක් ඇහුවම අපිට මොනවා කියනවද දන්නේ නැති වෙනවා. කොහොමද දැන් ලෝකයෙන් ඔය කියන විදිහට මිදිලා යන්නේ? අද කතා කරන්නේ මිදිලා යන්න මේ ගැඹුරු ධර්මයේ නෙවෙයි මෙහෙම මිදිලා යන්න මෙහෙම මිදිලා යන්න කියලා. හරි පුදුමයි ඒ කාරණානේ. අපිට ඒ ධර්මයේ අහලා ඒව තුල මිදලා අපි කොච්චර ගැඹුරු ධර්මයේ හැවත් අපිත් හදන්නේ සත්‍යයක් දකින්න. දැකලා මිදිලා යන්න. යෝනිසෝමනසිකාරයකට යෙදෙන්නේ නැහැ. අපි ඒ ධර්මය අහන්න නැති වුණාට අපි ගැඹුරු ධර්මය ඇහුවත් ඒක තුල निराවුල් කරන කොහොමද මේක දකින්නේ කියන කාරණාවකට යෙදෙන්න බලන මිස අර අනුගතව අනුව කල්පනා කිරීමේ දෙන්නේ. ඉතින් අපිත් හදන්නේ මිදෙන්න හදන එක. බාහිරින් ඇහෙන එකත් එක්ක ආධ්‍යාත්මික කාරණාවක් එක්ක සත්‍යයක් දකින්න. මේ ඒ කරුණ මුල් කරගෙන ඒකේ läගගෙන ඒ වගේ මිදෙන්න දඟලනවා ඊට පස්සේ. දෙකම එකම කාරණාව තමයි සිද්ධ වෙන්නේ. පින්නතුනේ අජ්ජත් බහිද්දා වලට ඇස රූපේ කතා කරනකොට පටිච්චයි කෘත්‍යය පෙන්වන්නේ. අජ්ජත් බහිද්දා වලට ඇස රූපේ කතා කරනකොට පටිච්චයි කෘත්‍යය පෙන්වන්නේ. පටිච්ච කියන්නේ ප්‍රත්‍ය නෙමෙයි. ප්‍රත්‍ය කියනකොට යමක් වූ නිර්වචනයේට කෘත්‍ය හේතුවෙන් හට ගැනීම. මොකද්ද? මොකක්කෝ? ඒ ප්‍රත්‍ය කියනකොට යමක් වූ නිර්වචනයේට හේතුවකින් හට ගැනීම කෘත්‍යයක් එක්කනේ ප්‍රත්‍ය කියන කාරණාව කතා කරන්නේ. පටිච්ච කියනකොට ප්‍රත්‍ය කියන කාරණාවට එකතු වීමක කෘත්‍යයක් නේද? පටිච්ච කියන්නේ. එකතු වීම කියන කාරණාව කෘත්‍ය මොකටද? ප්‍රත්‍ය කියන කාරණාවට. එතකොට මේ පටිච්ච කෘත්‍ය තවත් ප්‍රත්‍යක් නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම පටිච්ච කියන කෘත්‍යයත් එක්ක තවත් වෙන්නේ මොකද්ද? තවත් ප්‍රත්‍යයෙන් උප්පන්න බව. මේ කරුණු මානසිකාර කරන්න. මේක මැනීමක් එක කාරණාවක් නෙමෙයි. ඔන්න ඔය කරුණ පින්නතුනේ නොවීමයි මජ්ජේමන්තාන ලිප්පති කියන්නේ. මොකද්ද? පටිච්ච කියන කෘත්‍ය තවත් ප්‍රත්‍යක් නිසාමයි වෙන්නේ. ඒ වගේම පටිච්ච කෘත්‍ය එක්ක තවත් ප්‍රත්‍යක්මයි වෙන්නේ. ඔය කරුණ නොවීමමයි මජ්ජේමන්තාන ලිප්පති. අන්න විඥානම් මජ්ජේ. විඥානයේ මජ්ජේ කියනකොට අමතක කරන්න එපා මේ කතා කරන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්නපු විදිත්තාන මජ්ජේමන්තාන ලිප්පති කියන ප්‍රතිපදාව තුළ කෘත්‍යය. එතකොට
මැද නොතවරීම එක්ක. මැද නොතවරීම කියනකොට විඥානයේ ප්‍රඥාවෙන් දැක්කා. අන්න දැන් විඥානයේ කෘත්‍ය අජ්ජත් ආයතන බාහිර ආයතන අන්ත බවින් නික්මුවා. එතකොට තණ්හා සිබ්බනි තස්ස තස්ස භවස් අබිනිබ්බන්තිය තණ්හාවේ මහුංකාරී තන පැවැත්ම කෘත්‍යයේ යෙදෙන්නේ නැහැ. ඇයි විඥානය කියන්නේ දැන ගැනීම. දැන් විඥානයේ දැන ගැනීම ප්‍රඥාව. අජ්ජත් ආයතන බාහිර ආයතන අන්ත බව අවබෝධ කළා කියන නිර්වචනය තුල කියලා ඉවරයි තවරීම පැවැත්ම යෙදීම ඉක්මුවා කියලා. අජ්ජත් ආයතන බාහිර ආයතන අන්ත බව අවබෝධ කළා කියනකොටම ඒ නිර්වචනය තුලම කියලා ඉවරයි පැවැත්ම කියන යෙදීම ඉක්මුවා කියලා. අස රූප කතා කරන විඥානය කතා නොකර අසක් රූපයක් කතා කරන්න පුළුවන්ද? විඥානය කියන කාරණාව මැද නොතවරීමේ ඉක්මවපු තැන අස රූපය කියන කාරණා අන්තද නැද්ද? අනජ්ජත් ආයතන බාහිර ආයතන අන්ත බව මැද නොතවරීමේ විඥාන මජ්ජිමන්තාන් ලිප්පති එක්ක අන්ත බව අවබෝධ කළා. පිරිසින්දතොත් පිරිසින්ද දැක්කා. තණ්හා සිබ්බනි තස්ස තස්ස භවස් අබිනිබ්බන්තිය කෘත්‍යයේ යෙදෙන්නේ නැහැ. මහුංකාරියගේ කෘත්‍යයේ යෙදෙන්නේ නැහැ. අන්න මේ අභිඤ්ඤයයන් අභිජානතෝ කරනකොට පරිඤ්ඤයයන් පරිජානතෝ කරනකොට දිත්තේව ධම්මේ දුක්ඛසන්තකරෝ හෝති. දුක කෙලවර කරනවා කියලා ඒ ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා. එතකොට ඔන්න පස්වෙනි කාරණාව. ඊළඟට 6 වෙනි ස්වාමීන් වහන්සේ. එවං උත්තු අඤ්ඤතරෝ බික්ඛු තේර බික්ඛු ඒතදෝච. සක්කායෝ කෝවසෝ ඒකෝ අන්තෝ. සක්කාය සමුදයෝ ဒ ුතියෝ අන්තෝ. සක්කාය නිරෝධෝ මජ්ජේ. තණ්හා සිබ්බනි. තණ්හායිනං සිබ්බති තස්ස තස්ස භවස්ස අබිනිබ්බන්තිය. එත්තාවතා කෝ අවසෝ බික්ඛු අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අභිජානතෝ පරිඤ්ඤයං පරිජානතෝ දිත්තේව ධම්මේ දුක්ඛසන්තකරෝ හෝති. ඔන්න ඊළඟ භික්ෂුන් වහන්සේ විග්‍රහ කරනවා. සක්කායෝ කෝවසෝ ඒකෝ අන්තෝ. එවත්නි සක්කාය ඒකාන්තයක්. සක්කාය සමුදයෝ ဒ ුතියෝ. සක්කාය සමුදය අනෙක්කාන්තය. සක්කාය නිරෝධෝ මජ්ජේ. දැන් මුලින්ම මේ කියන්නේ මේ කරුණ විග්‍රහ කරද්දී නිමිත්තකට යන්න එපා. මේකයි මේ කියන්නේ ඔය කියන්නේ මේකයි කියලා නිමිත්තකට යෙදෙන්න එපා. ඊට ඉස්සෙල්ලා මේ යෙදිච්ච දේ වැරදි බව කියලා ඒකෙන් අයින් වෙනවා කියන එකක් නෙමෙයි මේ කතා කරන්නේ. යෙදීම දැකීමයි කියන්නේ මොකද්ද? යෙදීම කියන්නේ එක කරුණක්. දැකීම කියන්නේ තවත් කරුණක්. යෙදීම කියන්නේ තවත් කරුණක්. දැකීම කියන්නේ තවත් කරුණක්. මේ විග්‍රහ කරන ඉස්සෙල්ලා උපමාවක් කියන්නම් පින්නතුනි. මේක ඉස්සෙල්ලා කතා කරා මේ උපමාව අපි වෙනත් දේශනාවක. හැබැයි මේ කතා කරන්නේ සක්කාය කියන යෙදීම එක්ක විග්‍රහයට සාපේක්ෂව මේ කතා කරන්නේ. ඔන්න පින්නතුනි මම අර අපේ මල් පෝච්චි පේන මායිමේ තියෙන බැම්මේ ඉඳගෙන අර තියෙන මල් දිහා බලාගෙන ඒ මල් දැකීම තුළ යෙදෙන ප්‍රියමනාප බව තුළ දකින ලස්සන බව විසිතුරු බව විඳිනවා. ඒ බැම්මි වාඩි වෙලා ඒ මල් පෙනෙද්දී ඉතින් පාට ලස්සනට මල් පිපිලා තියෙන මේක පෙන්නකොට මම මේ මල් ඒ දැකීමත් එක්ක දකින විදිහත් එක්ක ලස්සන බව විසිතුරු බව විඳිනවා. දැන් මට සිහිය තිබිලාද එතකොට? සිහිය නැහැනේ. සිහිය පැවැත්වුණා එහෙම විඳින්නේ නැහැ නේද? සිහිය බිඳිලානේ. ඒකනේ එහෙම මොන විදියට දකින්නේ. ඉතින් දැන් එතන ඉඳන් ඒ දිහා බලාගෙන වාසය කරන කාලය
ඒ කාලය තුල ඒ ලස්සන අලංකාර විසිතුරු ප්‍රියමනාප බව එකමම නේද වාසය? ඒ ලස්සනයි ප්‍රියමනාපයි විසිතුරුයි කියන ඒ කරුණත් එක්කම යෙදිලා නේද වාසය? එතකොට මම මේ ලස්සන විසිතුරු ප්‍රියමනාප බව තුල වාසය කරන තාක්කල් මම ලස්සන බව විසිතුරු බව යෙදෙන විදිහක් දකින්නවද? ඒ මල් පෙන්ලා මල් දිහා බලාගෙන සිහියක් නැතුව ඒ දකින්න විදිහත් එක්ක ඒ ලස්සන විසිතුරු ප්‍රියමනාප බව තුළ වාසය කරන තාක්කල් මම මේ ලස්සන විසිතුරු බව යෙදෙන විදිහක් දකින්නවද? දකින්නේ නැහනේ. ඒ දකින්න විදිහත් එක්ක යෙදෙන විදිහක් දකින්නේ. ඒ ලස්සන විසිතුරු බව යෙදෙන විදිය නොදකින්න තාක්කල් අර දකින්න විදිය එහෙමමද නැද්ද? ඒ දකින්න විදිහ නොදකින්න තාක්කල් දකින්න විදිහමනේ. ඒක වෙනස් වෙන්නෙම නෑනේ. පස්සේ ඔන්න මම සිහිය උපද්දව ගන්නකොටම සිහිය උපද්දව ගන්න කියන්නේ මොකද්ද? අර ලස්සනයි විසිතුරුයි කියලා දකින්න විදිය යෙදෙන විදිය දකින්න යෙදෙනවනේ. මොකද්ද? අර දකින්න විදිහ යෙදෙන විදිය දකින්න යෙදෙනවා. දැන් දකින්න විදිහ යෙදෙන විදිහ දකින්න සිහිය පිහිටුවනකොටම අර දැන් මෙච්චර ලස්සනයි විසිතුරුයි ප්‍රියමනාපයි කියලා දැකපු විදිය එතන දැන් යෙදෙනවද ආයේ? සිහිය පිහිටුව ගන්න යෙදෙනකොටම අර ලස්සනයි විසිතුරුයි ප්‍රියමනාපයි කියලා ඒ දැකපු විදිහ දැන් ඒ කරුණ යෙදෙනවද එතන? දැන් ඒ කරුණ යෙදෙන්නේ නැහනේ. හැබැයි තවම මල් දිහා බලාගෙන පේන මල් ටික පාට ඒ විදිහටම පේනවා. හැබැයි දැන් අර දැකපු විදිය දකින්නවද? යෙදෙන්නේ නැහනේ. ඒක යෙදෙන්නේ නැහනේ. දැන් මොකද්ද මෙතන උනේ? අර ලස්සන විසිතුරු අලංකාර ප්‍රියමනාපයි බවින් ඇදීලා ගිහින් ඇලිලා වාසය කරපු ගතිය ගියානේ. ඒ එහෙම වාසය කරපු කාලේ ලස්සනයි අලංකාරයි ප්‍රියයි මනාපයි කියලා දකින විදිහත් එක්ක යෙදිලා තිබුණේ මොකද්ද? සම්මර්ෂණයක් නේ. ඒ කාලේ වාසය කරපු කාලය තුල ලස්සනයි අලංකාරයි ප්‍රියමනාපයි කියලා දකින විදිහත් එක්ක යෙදලා තිබුණේ මොකද්ද? සම්මර්ෂණය. දැන් ඒ සම්මර්ෂණය අනිත්‍යද නැද්ද? ඒ සම්මර්ෂණය අනිත්‍යයිනේ. යෙදෙන විදිය දකින්න විදිය යෙදෙන විදිය දකින්නේ යෙදුන තැන අර තිබුණ ඇලිලා වාසය කරපු විසිතුරු ප්‍රියමනාප ඒ සම්මර්ෂණය අනිත්‍යද නැද්ද? අනිත්‍යනේ. දැන් අර ලස්සන අලංකාර ප්‍රියමනාප බවකෝ යෙදෙන්නේ නැහනේ. නමුත් දැන් ඒක යෙදුන සම්මර්ෂණය අර ලස්සන ප්‍රියමනාප බවකෝ දැන් යෙදෙන්නේ නැහනේ. අන්න ඒ බව දකිනකොට මොකද වෙන්නේ? ඒ බව දකිනකොට අර මෙච්චර ලැල්ල වාසය කරපු බව යෙදෙන්නේ නැහැ කියන කාරණාව ඒක බොඳ වෙලා ගිය බව ඒ කරුණ ඉස්මතු වෙනකොට මොකද වෙන්නේ? අන්න සද්දායෙන් බැස ගන්නවා නේ. නමුත් දැන් ඒකේ යෙදුන සම්මර්ෂණේ හොයන සම්මර්ෂණේ නැද්ද? ඒ කරුණ යෙදුන සම්මර්ෂණේ හොයන සම්මර්ෂණේ නැද්ද? ඒ සම්මර්ෂණේ එක නේද? අන්න සක්කාය නිරෝධ ධර්මයේ සබ්‍රහ්මචාරින් වහන්සේලා ඇසුරු කරලා උන්වහන්සේලා ගාව ධනුශාසනවත ඒ සුඛී සක්කාය නිරෝධ ප්‍රතිපදාව අහලා පුරුදු කරලා තිබුණා නම් ඒ සම්මර්ෂණයේම යෙදෙන විදිය හොයනකොට මෝඩකම ඉක්මවලා දැන් මෙතන කාරණා ටිකක් වෙන්න තියෙනවා. ඒ ධර්මය අහලා ඒ තුල අර යෙදෙන විදිය තවත් විතක්ෂණශීලීව හොයනකොට මෝඩකම කියන කාරණාව ඉක්මවනවද නැද්ද? ඉක්මවනවා. දැන් අර ඇලී වාසයේ සම්මර්ෂණය මොකද්ද උනේ? අනිත්‍යයිනේ. හැබැයි තාම මං මේ මල් දිහා බලාගන්නේ. තාම බලන්නේ. දැන් මල් විසිතුරුයි ප්‍රියමනාපයි අලංකාරයි කියලා දැන් යෙදෙනවද? නෑ. දැන් මල් විසිතුරුයි අලංකාරයි කියලා දැක්කද? නැත්නම් දැක්ක විදිහට මල් ලස්සනයි අලංකාරයි කියලා යෙදුනද?
අර ඇල්ල වාසය කරපු කාලය තුල විසිතුරුයි ලස්සනයි අලංකාරයි ප්‍රියමනාපයි කියලා මල් එකරුණත් එක්ක යෙදිලා මල් ඒ විදිහට දැක්කද නැත්නම් දැක්ක විදිහට මල් විසිතුරුයි ප්‍රියමනාපයි ලස්සනයි කියලා යෙදුනද? දැක්ක විදිහත් එක්ක යෙදුන විදිහට නේද ඒ කරුණ උනේ. දැන් ඒ යෙදෙන විදිය සම්මර්ෂණය හොයනකොට දැන් තියෙන හොයන සම්මර්ෂණයනේ. අන්න අර දැන් ඒ සක්කාය නිරෝධ ප්‍රතිපදාව අනුගමනය කරනකොට එතනදී. දැන් නිත්‍ය සමනුපස්සති අනිත්‍ය සම්මර්ෂණ එක නෙමෙයිද? නිත්‍ය සමනුපස්සති අනිත්‍ය සම්මර්ෂණය. අන්න අර අනුගත වීම එක. ඒ ප්‍රතිපදාව තුල වෙන කෘත්‍ය වීම එක. ඒ යෙදීම හැවීම ලැබෙන්නේ නැහැ. ඒ සතිමත් භව එක්ක සිත මුදු කර්මඤ්ඤ වීම අත්තං උපපරික්කති කෘත්‍ය එක්ක අන්න යෝනිසෝ මනසිකාර උත්පාදනයත් නුවණ ඉස්මතු වුණා නම් ප්‍රඥාව ඉස්මතු දානම් අන්න දැන් අර දකින්න විදිය මේ දකින්න විදියෙන් හම්බ වෙනවද නැද්ද? අර දකින්න විදිය මේ දකින්න විදියෙන් හම්බ වෙනවද නැද්ද? ඇයි දකින්න විදිය හට ගැනීමක්. ඒ සෙවීම යෙදීමත් ඉක්මවනවද නැද්ද? ඉක්මවනවා. මොකද්ද ඉක්මවුනේ? මොකද්ද ඉක්මවුනේ? මොකද්ද නිරෝධ වුනේ? අර දකින විදිය මේ දකින විදියත් එක්ක හම්බ වෙනවා. මොකක් විදියට? දකින ඒ දැකපු විදිය හට ගැනීමක් කියන යෙදීම හම්බ වෙනවා. මොකද්ද ඉක්මවුනේ? මොකද්ද නිරෝධ වුනේ? හිතන්න මේ උපමාව. හැබැයි මේ උපමාවක් ධර්මයේ නෙවෙයි. ඒ කෘත්‍යයේ කර රූපේම තාම බලන් ඉන්නවනේ. ඒ රූපේම තාම බලන් ඉන්නේ. හැබැයි අර කරුණ ටික යෙදෙනවද? යෙදෙන්නේ නැහැනේ. දැන් ඒ කෘත්‍ය එක්ක අර පේන තියෙන රූපය අනිත්‍යයි පෙනගුලියක් නැත්තම් පෙනීම තියෙන රූපය නිර්වචනයෙන් පෙනගුලියක්ද නැද්ද? අර කරුණ යෙදෙනවද දැන් මේ බලන් ඉද්දි? නෑනේ. දැන් පේන තියෙන රූපය අනිත්‍යයි පෙනගුලියක්ද නැත්තම් පෙනීම තියෙන රූපය නිර්වචනයෙන් පෙනගුලියක්ද? එහෙමනේ. ඒ මොකටද? ප්‍රතිපදාවේ කෘත්‍යයට. අන්න පේන පින්නූපා රූපං රූපේ පෙනගුලිය බුබුලූපමා වේදනා වේදනාව දිය බුබුලක් මාරීචුප්පමඤ්ඤ සංඥා මිරිඟුව කදලූපමා සංකාර කෙසෙල්ලාටුව මායුපමඤ්ඤ විඥානයේ මායාව. දැන් එතකොට සක්කාය ස්ථීරවම තියෙන එකක් හැටියට කතා කරන්න පුළුවන්ද? අර උපමාවත් එක්ක බලන්න. සක්කාය කියන කාරණාව ස්ථීරව තියෙන එකක් හැටියට කතා කරන්න පුළුවන්ද? බෑනේ. එතකොට සක්කාය කියන්නේ මොකද්ද? සක්කාය කියන්නේ මොකද්ද දැන්? ඊට ඉස්සෙල්ලා අපි සක්කාය දිට්ඨිය ගැන කතා කරමු. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංකාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. එක පැටලිල්ලක් දාගන්න එපා. බුදු පියාණන් වහන්සේ සක්කාය දිට්ඨිය නිත්‍ය කරලා දේශනා කරනවද කොතනකවත්? නෑනේ. මේ සක්කාය දිට්ඨිය කියන එක කතා කරන්නේ. බුදු පියාණන් කොතනද සක්කාය දිට්ඨිය නිත්‍ය කරලා කතා කරනවද? නෑනේ. මේ යෝනිසෝ මනසිකාර කරන්න ඉස්සලා සක්කාය දිට්ඨිය ගැන පින්නතුනි අටුවාවේ සක්කාය දිට්ඨිය බලන්න අර්ථකථන පද ව්‍යංජන බලන්න. නැත්තම් සක්කාය දිට්ඨිය වෙන් කරගෙන අමුතු විදිහට වෙන් කරගන්නවා අපි. පින්න සක්කාය දිට්ඨිය කියන්නේ රූපං අත්තතෝ සමනුපස්සති. වේදනා අත්තතෝ සමනුපස්සති. සංඥා අත්තතෝ සමනුපස්සති. සක්කාය දිට්ඨිය කියන්නේ. එහෙම නැත්නම් රූප උපාදානස්කන්ධ අත්තතෝ සමනුපස්සති නෙවෙයි.
වේදනා උපාදානස්කන්ධ අත්තතෝ සමනුපස්සති නෙවෙයි. සංඥා උපාදානස්කන්ධ අත්තතෝ සමනුපස්සති නෙවෙයි. රූපං අත්තතෝ සමනුපස්සති. වේදනා අත්තතෝ සමනුපස්සති. සංඥා අත්තතෝ සමනුපස්සති. ආයේ උපාදානස්කන්ධයක් වෙනම ලං කරගන්න එපා. ඇයි අපි අද එහෙම ලං කරගන්නේ? එතකොට සක්කාය දිට්ඨි තේරුම් ගන්න ලියා ගන්න පහසුයි. නැද්ද? එහෙම ලං කරගත්තාම උපාදානස්කන්ධය කියලා දාගත්තාම පහසු නැද්ද ලියා ගන්න? ඒ නිසා අපි ලං කරගන්නවා. හැබැයි සක්කාය දිට්ඨියට ඒ කාරණාව කතා කරන්න බෑ. උපාදානස්කන්ධය කියන කාරණාව කතා කරන්න බෑ. උපාදානස්කන්ධය ආයෙ ලං කරගන්න දෙයක් නෑ. රූපං අත්තතෝ සමනුපස්සති කියනකොට කෘත්‍යයක් තියෙනවා එතන. ආයෙ වෙනම උපාදානයක් ලං කරගන්න නෑ. වේදනා අත්තතෝ සමනුපස්සති කියනකොට ආයෙ වේදනා උපාදානස්කන්ධයක් ලං කරන්න දෙයක් නෑ. හැබැයි මේ යෙදිලා තියෙනවා කියන කාරණාවත් නෙමෙයි කතා කරන්නේ. ඒ වගේම මේවා තවත් වූ දේවලුත් නෙමෙයි. අපි මේක ලියා ගන්න, තේරුම් ගන්න, පහසු කරගන්න අපි මොකද කරන්නේ? උපාදානස්කන්ධ කියන එක යොදා ගන්නවා. ඇයි අපිට ඕනේ කොහොම හරි තේරුම් ගන්න. හැබැයි ඒ විග්‍රහයට ප්‍රතිපදාවක් නම් ඉස්මතු කරගන්න බෑ. ප්‍රතිපදාවක් කියන කාරණාව ඉස්මතු වෙන්නේ නැහැ. එතකොට සක්කාය කියන්නේ මොකද්ද? අර සක්කාය දිට්ඨිය යෙදෙන විදිය තියෙන පින්නතුනි සක්කාය කියන්නේ අර සක්කාය දිට්ඨිය යෙදෙන විදිය තියෙන විදියක් නෙමෙයි ඈ. සක්කාය දැන් අපි කතා කරන සක්කාය දිට්ඨිය මේ විදියක් සක්කාය මේ විදියක් කියන සක්කාය දිට්ඨිය කියන කාරණාව ස්ථීරව පවතින කාරණාවක් නෙවෙයි. ඒ වගේම අර විග්‍රහ කරේ සක්කාය දිට්ඨිය තියෙන විදිහකුත් නෙවෙයි ස්ථීරව. අපි සක්කාය කියන කාරණාව විග්‍රහ කරගමු. සක්කාය කියන්නේ මොකද්ද? නැත්තම් මෙව දන්නේ නැතුව කොහොමද මේ අණුව බලන කෘත්‍ය ප්‍රතිපදාවක යන්නේ? කොහොමද මගක් කියන කාරණාව වැඩෙන්නේ? මේ කරුණ දන්නේ නැතුව අපි. නැත්තම් හැමදාම මම භාවනා කරයි, මම මග වඩයි, මම ප්‍රතිපදාවකයි. බුදු පියාණන්සේ කියන සක්කාය නිරෝධ ප්‍රතිපදාවේ අණුව බලන, අණුව හිතන, අණුව දකින කෘත්‍ය වෙන්නේ නැහැ. මම බලයි, මම හිතයි, මම දකි. ඕකට කියන්නේ බලනවා, හිතනවා, දකිනවා නෙමේ මනිනවා කියන්නේ ඔන්න ඕකට. හැබැයි බුදු පියාණන්සේ කෘත්‍ය කියන්නේ අණුව බැලීම, අණුව හිතීම, අණුව දැකීම. අපි මම බැලීම, මම හිතීම, මම දැකීම. ඕකට කියන්නේ පින්නතුනි බැලීම, හිතීම, දැකීම නෙමෙයි මැනීම කියන්නේ ඔන්න ඕකට. ප්‍රතිපදාව කියන්නේ මැනීම, ඉක්මවීම. එතකොට සක්කාය කියන්නේ මොකද්ද? රූප උපාදානස්කන්ධෝ, වේදනා උපාදානස්කන්ධෝ, සංඥා උපාදානස්කන්ධෝ, සංකාර උපාදානස්කන්ධෝ, විඥාන උපාදානස්කන්ධෝ. ඔන්න සක්කාය. සක්කාය කියන්නේ මොකද්ද එතකොට? රූප උපාදානස්කන්ධෝ, වේදනා උපාදානස්කන්ධෝ, සංඥා උපාදානස්කන්ධෝ, සංකාර උපාදානස්කන්ධෝ, විඥාන උපාදානස්කන්ධෝ. සක්කාය දිට්ඨිය කියන්නේ රූපං අත්තතෝ සමනුපස්සති, වේදනා අත්තතෝ සමනුපස්සති, සංඥා අත්තතෝ සමනුපස්සති. එතකොට සක්කාය කියනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන නෙමෙයි, රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධත් නෙමෙයි. සක්කාය කියනොත් මොකද්ද? රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා දාගන්න එපා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාර කියලා ස්කන්ධ කියලා දාගන්න එපා. සක්කාය කියනකොට කෘත්‍යයක් වෙනවා පින්නතුනි. සක්කාය කියනකොට කෘත්‍යයක් වෙනවා, පැවැත්මක් වෙනවා. සක්කාය කියනකොට සුඛීයත්ව ඉස්මතු වීම කෘත්‍යනේ සක්කාය කියන්නේ. කෘත්‍යයක් එක්කනේ සක්කාය කතා කරන්නේ. සක්කාය කියනවා සුඛීයත්ව ඉස්මතු වීමේ කෘත්‍යනේ. එතකොට සක්කාය සමුදේ වෙන්නේ කොහොමද? අන්න සක්කාය බව අර දකින විදිහට යෙදෙන විදිහ දකිනකොට සක්කාය බව සක්කාය සමුදයත් එක්ක හම්බ වෙනවා. අර උපමාවත් එක්ක උපමාව කතා කරේ එකයි. සක්කාය සමුදය හම්බ වෙන්නේ කොහොමද එතකොට? සක්කාය බව
අර දකින්න විදිහට යෙදෙන විදිහ දකිනකොට සක්කාය බව සක්කාය සමුදයත් එක්ක හම් වෙනවා. ඇයි යෙදීමක පැනවීම කෘත්‍යනේ දකින්නේ? හැබැයි හම්බ වෙනවද? ලැබෙනවා නම් ආයෙත් සක්කායනේ. ලැබීම නම් ආයෙත් සක්කායනේ. ලැබෙන්නේ නැහැ. ඇයි දකින්න විදිහ එක්ක යෙදෙන විදිහ දකිනවා. දැන් Nirodhe කෝ කියලා හොයන්න ඕනේද? ඉතින් අර දකින්න විදිහත් එක්ක යෙදෙන්නේ නැහනේ. අර දකින්න විදිය දැන් දකින්න විදිහත් එක්ක යෙදෙනවද? යෙදෙන්නේ නැහැ කියන්නේ මෙතනම ඒ කරුණේ කෘත්‍ය නිරෝධයද නැද්ද? දකින්න විදිහත් එක්ක යෙදෙන්නේ නැහැ. ඉතින් නොතවරීමනේ. කොහෙද තවරෙන්නේ? අර දකින්න විදිය මේ දකින්න විදිහත් එක්ක යෙදෙන්නේ නැහැ කියනකොට මේ දකින්න විදිහේ නිර්වචනයක් තියෙනවා තාත්වික බව. ඉතින් දැන් කොහෙද තවරෙන්නේ? දැන් සක්කාය බව නෙමෙයි. සක්කාය අන්ත බව දකිනවා. සක්කාය අන්ත බව දකිනවා කියනකොටම සක්කාය නිරෝධය එක්ක සක්කාය හට ගැනීම සක්කාය සමුදයත් අන්තයක් වෙලාද නැද්ද? අන්තයක් වෙලා. අන්න මජ්ජිමන්තාන ලිප්පති. න ලිප්පති කියනකොට විජිත්වා වෙලා. මොකක් එක්කද? සක්කාය නිරෝධී කියන කාරණාව තුල. ඒ කරුණේ කෘත්‍ය එක්ක. දැන් තණ්හා සිබ්බතිය ක්‍රියාව යෙදෙනවද? තණ්හා සිබ්බතිය ක්‍රියාව කතා කරන්න බෑ. අනතස්ස තස්ස භවස් අබිනිබ්බන්තිය ඉක්මවුවා. එතකින්ම අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති. අවබෝධ කළ යුතු අවබෝධ කරා පිරිසිඳත යුතු පිරිසිඳ දකින්නවා. අවබෝධ කර යුතු අවබෝධ කරා පිරිසිඳත යුතු පිරිසිඳ දැක්ක මෙන්න මෙහෙම අභිඤ්ඤයං අභිජානතෝ පරිඤ්ඤයං පරිජානතෝ කරනකොට දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති. දුක කෙලවර කරනවා කියලා ඒ භික්ෂුන් වහන්සේ විග්‍රහ කරනවා. ඔන්න විග්‍රහයම කෙටියෙන් හෝ විග්‍රහ කරගන්නට යෙදුණා. ඉතින් ඔබට ඒ කාරණා කොහොම ගියාද කොහොම හම්බුණාද කියලා මන් දන්නේ නැහැ. ඉතින් මොකද හිතෙන්නේ? මම හිතන්නේ නැවත ඇහුවොත් හොඳයි. ඔන්න මජ්ජේ සූත්‍රයේ ගැඹුරුයි කියලා ලේබල් කළා ලෝකේ දෙයක් කතා කළා නෙවෙයි. යෝ උබන්තේ විජිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති කියන මේ මූලික බුද්ධ වචනේ මුල් කරගෙන සූත්‍රයේ තියෙන ප්‍රතිපදාවේ කෘත්‍ය විග්‍රහ කරන ඒ භික්ෂුන් වහන්සේලා 6 දෙනාම විග්‍රහ කරපු ඒ විග්‍රහ 6ම කතා කරන්නට යෙදුණා. ඒ වගේම තවත් ඒ ඔබ ශ්‍රවණය කරන අතරේ තවත් දෘෂ්ටි වලට යාම කියන කාරණා වික්මවන්න තවත් තැන් වලදී වෙනත් කාරණා විග්‍රහ කරන්නට යෙදුණා. මේ කරුණ නැවත අහන්න. මොකද්ද මේ කියන්නේ? මේ දහම් ස්වභාවය කොහොමද දකින්නේ? මේ කෘත්‍ය සිද්ධ වෙන්නේ කොහොමද? මේ ක්‍රියාව වෙන්නේ කොහොමද? කියන කාරණා සුතා දතාවස්සා පරිසා මනිස් වචසා පරිචිතා. දිට්ඨිය සුප්පටිද්දා වෙන විදිහට මනසානුපෙක්කති කරන්න, අත්තං උපපරික්කති කරන්න, විතක්ෂණය කරන්න, යෝනිසෝ මනසිකාර උත්පාදනය වෙන විදිහට. මෙතනට තමයි පින්නතුනි මේ බුදු පියාණන්සේ ධර්මයේ කෘත්‍ය තුල කෘත්‍ය කෙනෙකුට සිද්ධ වෙනවා කියන්නේ මූලික වෙන ප්‍රතිපදාව තුල කෘත්‍ය නම් එන්න ඕනේ පින්නතුනි තැන උතන. අවබෝධ කළ යුතු අවබෝධ කළා කියන තැනට එනකොට තමයි පින්නතුනි බුදු පියාණන්සේ ධර්මයේ කෘත්‍ය වුණා ධර්මයේ දැක්කා කියන්නේ. ඉතින් අඩුම තරම එතෙන්ට එන්න ඉස්සෙල්ලා සද්ධානුසාරී වෙන විදිහට සද්ධානුසාරී ගුණ ධර්මයේ පිහිටන විදිහට හෝ තම මේ ධර්මයේ අහන්න යොමු වෙලා ඒ කරුණු අත්තං උපරික්කති කියන කෘත්‍ය වෙන්න ඒ විතක්ෂට අනුගත වුණා කියන්නේ පින්නතනේ කියන සද්ධානුසාරී වෙනවා. ඒ කෙනාගේ චින්තනය සතිමත් බව දියුණු වෙනවා. ඒ අනුව චින්තනය සකස් වෙනවා. ඉතින් ඒ නිසා ඒ කරුණු දරාගෙන නැවත ධර්මයේ ශ්‍රවණය කරන්න. ඉතින් එහෙමනම් මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔබ සියලු දෙනා විසින් රැස් කරගත් සියලු පින් කුසල සම්භාර ධර්මයන් මේ දේශනාවට ආරාධනා කළ ඒ වගේම ශ්‍රවණය කරන්නන සලස්සන
ඒ කසුන් පුතාටද විදේශගතව ඊට උදව් කරන අපි පින්වත් පුතෙක් ඉන්න එයාටද ඒ සියලු දෙනාටද මේ කුසල දම්බාර ධර්මයන් ඒ කසුන් පුතාටත් ඒ කසුන් පුලාගේ කල්යාණ මිත්‍රේ පුතාටත් ඔබ සියලු දෙනාටත් මේ සියලු කුසල සම්භාර ධර්මයන් ගෞතම බුද්ධ ශාසනයේ මඟඵල නිවන් අවබෝධයට හේතුපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා දිෂ්ඨාන සාදු කියලා ඇති කරගමු. හොඳයි එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි.